අපි මේ මොහොතේ දෙවියන් වහන්සේගේ ශුද්ධ පාද පාමුලට ගමන් කරමු. මේ හොරණෑ මංගල්‍යයට අදාළ කාලයේ 7 වන දවස වෙතට අපි පැමිණිලා තිබෙනවා. අපි මේ දවස දෙවියන් වහන්සේට මුළුමනින් බාර කරලා ඉස්සෙල්ලම ආරම්භක යාඥාව කරමු. හලෙලූයා ස්වාමිනී ප්‍රශංසා කරනවා මගේ දෙවියන් වහන්සේ ඔබට ස්තුතියි ස්වාමිනී ඔබ වහන්සේට ස්තුතියි ආසපොළව මැව්ව සියල්ල විශ්වයේ මැවුම්කාර වූ අතිශුද්ධ මහෝත්තම දෙවි පියාණනි අපි ජේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබගේ පාද පාමුලට එනවා දෙවියනි වහන්සේට ස්තුති කරනවා අදෝරණෑ මංගල්‍ය අත්වෙනි දවස ස්වාමිනී පළවෙනි දවසේ සිට ස්වාමිනී ඔබ වහන්සේ අපිට බොහෝ දේ උගන්වමින් අපට මඟ පෙන්වමින් අපි පසුතැවිල්ලට ගෙනියමින් අපේ හැම පාපයක්ම අපේ දුර්වලතාවයක්ම පෙන්වමින් ඔබ වහන්සේ අපව ගෙනාපු නිසා ස්තුතියි. අද දින ස්වාමිනී අපි ඔබට බාර කරනවා ස්වාමිනී ඔබ වහන්සේගේ ස්වාමිනී වචනේ අසන පිණිස ඔබ වහන්සේගේ දාසියාද ඔබට බාර කරනවා ස්වාමිනී ඔබ දුන්නා වූ උතුම් වචනය ස්වාමිනී ඔව් තුලින් අපට අද දවස අපි හැම කෙනෙකුටම ඔබ වහන්සේ කතා කරමින් අපට ප්‍රකාශ කරමින් ඔබ වහන්සේ වෙතට අපව තව ලං කරන්න ස්වාමිනී ඔබ වහන්සේගේ ස්වාමිනී ඒ ස්වාමිනී පූජාවට අපව ලං කරන්න ඒ සමගිකමට අපව ලං කරන්න ඒ මිත්‍රත්වයට ලං කරන්න ඔබගේ රහස් ස්වාමිනී අපිට ඔබ වහන්සේ එළිදරව් කරන්න ස්වාමිනී ඔබ වහන්සේ ජේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනී ඔබ වහන්සේ ඔබගේ ප්‍රඥාවෙන්ද ඔබ වහන්සේගේ උසමාතින්ද ඔබ වැඩුණාසේ ස්වාමිනී අද දවස ඔබ වහන්සේගේ ප්‍රඥාව කනකොටගෙන ඔබගේ දැන්ගැන්ම කනකොටගෙන ස්වාමිනී අපට මඟ පෙන්වුව මැනව ස්වාමිනී ඔබගේ වචනය තුල අපගේ ජීවිතය ස්වාමිනී වර්ධනය කරගන්නට අපට උදව් කළ මැනව අපට අපේ බොහෝ දේවල් අද අපේ බොහෝ වැරදි ස්වාමිනී ඔබ අපට පෙන්වුව මැනව අපේ දුර්වලතම් තව පෙන්වුව මැනව අපිට හදාගන්න අපිට මේ ගමන යන්නට ඔබ සමග ඔබ ශුද්ධ කෙනෙක් ස්වාමිනී අපිටද ඔබ වහන්සේ ඉදිරියේ ශුද්ධව සිටින පිණිස ස්වාමිනී ඔබගේ හැම දූ දරුවෙක්ම අපි ඔබට බාර කරනවා මේ කාලේ මේ මොහොත අපි ඔබට බාර කරනවා ඔබගේ දේවදාසය ඇතුළු මෙතන සිටින්නා වූ සීලුම සේවක සේවිකාවන්ද සීලුම ඇදිලිවන්තියුන්ද සෑම අලුතෙන් අයද හැම කෙනෙකුටම ඔබ වහන්සේ මඟ පෙන්වුව මැනව අපිට ප්‍රකාශ කළ මැනව මේ සියල්ලක් අපි ඔබට බාර කරනවා ජේසුස්ගේ නාමයෙන් ආමේන් 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 ජේසු පීඨයි අපි සියලු දෙනාම নমස්කාරයෙන් යුක්තව දෙවියන් වහන්සේගේ ශුද්ධ පාද පාමුලට ඇතුල් වෙමු මේ වෙලාවේ. ඔබට নমස්කාර වේවා ස්වාමින් වහන්සේ. සියලුම ගෞරවය අපි ඔබ වහන්සේ වෙතට ලබා දෙනවා. හැමෝම යාඥා කිරීමට සූදානම් වන්න. දෙවියන් වහන්සේ වෙතට තමන්ගේ මුළු අවධානය ලබා දෙන්න. අපේ ජීවිතවල වැරදුණු තැන් මේ කාලයේ උන්වහන්සේ එකින් එක තේරුම් කර දෙමින් සිටිනවා. එබැවින් ඒවා තේරුම්ගෙන අපේ ජීවිත මීළඟ පරම්පරාව දෙවියන් වහන්සේගේ සැලැස්ම තුල ගොඩනගන පිණිස උන්වහන්සේ අපට මඟ පෙන්වන්න අවශ්‍යයි. ඒ සඳහා අපි උන්වහන්සේගෙන් කරුණාව ඉල්ලා සිටමින් යාඥාවේ නිරත වෙමු. ඔබට নমස්කාර වේවා. අපට ප්‍රේම කළ එකම තැනන් වහන්සේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ තමයි ආදරයේ ප්‍රේමයේ උල්පත. උන්වහන්සේගෙන් තොර වෙනත් ප්‍රේමයක් මේ පොළවේ නැහැ. උන්වහන්සේ තමයි ප්‍රේමය. උන්වහන්සේ කෙරෙන් තමයි ප්‍රේමය පැමිණෙන්නේ. ඔබට নমස්කාර වේවා নমස්කාර වේවා ස්වාමින් වහන්සේ. ඔබට සියලු මහිමය ලබා දෙමින් ඔබගේ අතිශුද්ධ පාද පාමුලට පැමිණෙනවා දෙවියන් වහන්සේ. ඔබට নমස්කාර වේවා নমස්කාර වේවා සර්ව බලධාරී දෙවි පියාණනි. ඔබගේ පාමුලට එනවා ඔබගේ පාමුලට එනවා ස්වාමින් වහන්සේ. හැම කෙනෙක්ම යාඥා කරමින් සිටින්න. දෙවියන් වහන්සේගෙන් කරුණාව අයද සිටින්න හැම කෙනෙක්ම. ස්වාමිනිය ඔබ වහන්සේගේ කරුණාව උපකාරය මඟ පෙන්වීම දෙන්න දෙවියන් වහන්සේ. අපිට වැරදුණු තැන් පෙන්වා දෙන්න. අපේ ජීවිත
විනාශයට ගියපු තැන් පෙන්වා දෙන්න. ඔබ වහන්සේගේ ව්‍යවස්ථා නොදැන අන්ධකාරයේ අතපත ගාමින් ගමන් කළ අනුවන ජීවිතය වෙනුවට ඔබ වහන්සේගේ සැබෑ මාර්ග තේරුම්ගත් ඔබ වහන්සේගේ ආශිර්වාදමත් ජීවිතයේ වෙතට අපව කැඳවන්න කියලා ඉල්ලා සිටිනවා මහෝත්තම දෙවියන් වහන්සේ. හලෙලූයා හලෙලූයා ඔබට නමස්කාර වේවා. සෑම කෙනෙක්ම අඛණ්ඩව යාඥාවේ නිරත වෙලා සිටින්න. දැන් පිටතට අවධානය යොමු නොකර දෙවියන් වහන්සේ වෙතටම සිත් යොමු කරගෙන නමස්කාරයේද යාඥාවේ දේ දෙන්න. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා 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 ඔබට ප්‍රශංසා වේවා. අපගේ දෙවි ස්වාමීනි ඔබට නමස්කාරය ලබා දෙනවා අපගේ දෙවියන් වහන්සේ. හලෙලූයා ඔබට නමස්කාර වේවා. හැමෝම සිත් පහදා ගන්න. උන්වහන්සේ වෙතට සිත් යොමු කරගෙන යාඥාවේ නිරත වෙන්න. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා දෙවියන් වහන්සේ. මුළු ආත්මය දෙවියන් වහන්සේ වෙතට හරවා ගන්න. මනසට පැමිණෙන අනෙකුත් සිතුවිලි ඉවත් කරමින් දෙවියන් වහන්සේගේ පිහිට ඉල්ලමින් උන්වහන්සේට ගෞරවය දෙමින් සිටින්න. ඔබට නමස්කාර වේවා. උන්වහන්සේගෙන් වෙන්ව අපට ගමනක් නැත. උන්වහන්සේගේ මඟ පෙන්වීමකින් තොරව අපිට ජීවිතයක් නැත. අපි උන්වහන්සේගෙන් වෙන් වුණොත් විනාශ වෙනවා. උන්වහන්සේගේ හඬට සවන් දුන්නේ නැත්නම් අපි විනාශ වෙනවා. අපි යා යුතු මාර්ගය අපිට තේරෙන්නේ නැහැ. මිනිස්යන්ගේ අදහස් වලට සිත් යොමු කරන්නේ නැතුව දෙවියන් වහන්සේ වෙතටම ඔබගේ අවධානය යොමු කරගෙන සිටින්න හැම කෙනෙක්ම යාඥාවේ නිරත වෙන්න. දැන් අඛණ්ඩව යාඥා කරමින් සිටින්න. අඛණ්ඩ යාඥාවේ හැම කෙනෙක්ම යෙදී සිටින්න. මෙතෙක් කාලයක් මේ පොළවේ ක්‍රමවලට හසු වෙලා මේ පොළවේ මාර්ගවල ගමන් කළ සියලු දෙනා දැන් දෙවියන් වහන්සේ වෙතට සිත් යොමාගෙන අඛණ්ඩ යාඥාවේ නිරත වී සිටින්න. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා දෙවියන් වහන්සේ. ඔබට නමස්කාර වේවා සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ආදරේ කළා ජීවිතේ පුදා මා මෙතරම් වටිනවද කියා හදවතට දැනුණා. ආදරේ කළා ජීවිතේ පුදා මා මෙතරම් වටිනවද කියා හදවතට දැනුණා. මා වෙනුවෙන් පිබිදී උදේ දිවා රෑ මාගේ හඬ ඇසුණා. මා වෙනුවෙන් පිබිදී උදේ දිවා රෑ මාගේ හඬ ඇසුණා. මගේ කඳුළු දැක ඔබේ නෙත් මාවත හරහා ඔබ කළ යහපත්කම් මාට සිහි වෙනවා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. අපේ කෙනෙක්ගෙනාගේ හදවත් වලින් නැගියන නමස්කාරයේ ප්‍රශංසාව ඔබට බාර කරනවා දෙවියන් වහන්සේ. අපට උපකාර කළ මැනව උපකාර කළ මැනව ස්වාමීන් වහන්සේ. ඔබගේ පාමුල උපකාර ඉල්ලමින් පශ්චාත්තාපයෙන් යුක්තව මේ දින 10 පුරා ඔබගේ ශුද්ධ මාර්ග ඉගෙනගෙන අතීතයේ සිදුවුණු වැරදි ගැන පශ්චාත්තාපයෙන් නැවත ඔබ උගන්වන ශුද්ධ මාර්ග වලට හැරෙන්නට සිත් යොමු කරන මේ සියලු දෙනා කෙරෙහි ඔබ වහන්සේගේ කරුණාව දැක්වුව මැනව ස්වාමීන් වහන්සේ. හැමෝම උන්වහන්සේ වෙතටම සිත් යොමු කරගෙන සිටින්න. උන්වහන්සේ දෙන වචනය හොඳින් අසා ගන්න. උන්වහන්සේ කියන ශුද්ධ මාර්ග අසා දැනගන්න. අපි ලෝකයේ ක්‍රමවලට විනාශයට ගිහිල්ලා තිබෙන්නේ. ඒ විනාශයෙන් මිදෙන පිණිස දෙවියන් වහන්සේ කියන දෙයට සවන් දෙන්න අවශ්‍යයි. උන්වහන්සේ දුන් ශුද්ධ ව්‍යවස්ථාවන් ශුද්ධයි. ඒවා එදත් අදත් මතු කාලයටත් ශුද්ධයි. හලෙලූයා හලෙලූයා හලෙලූයා. අනුවන මිනිසයන් ඒවා
අමතක කරලා මුළු ලෝකේ විනාශයට ගෙනහිල්ලා තිබෙනවා. ඒවා සලකන්නේ නැතුව තම වාසියට වැඩ කළ අනුවන මිනිසයන් මේ පොළව විනාශයට ගෙනහිල්ලා ඉවරයි. පොළවේ පාපය සම්පූර්ණ වෙලා ඉවරයි. දැන් නුඹලා ඉක්මනින් පසුතැවි දෙවියන් වහන්සේ නුඹලා සමග කරන මීළඟ සැලැස්ම උදෙසා සූදානම් වෙන්න අවශ්‍යයි. උන්වහන්සේගේ මාර්ගය ඉගෙනගෙන ඒ මාර්ගවලට නුඹලාගේ ජීවිත හැඩගස්වා ගන්න අවශ්‍යයි. හැමෝම උපකාර ඉල්ලමින් අකණ්ඩ යාඥාවේම නිරත වෙලා සිටින්න. හැමෝම යාඥාවේම නිරත වෙලා සිටින්න. ඔබට নমස්කාර වේවා අපගේ දෙවි ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා හලෙලූයා. ඔබට নমස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ආදරේ කළා ජීවිතේ පුදා මා මෙතරම් වටිනවද කියා හදවතට දැනුණා. ආදරේ කළා ජීවිතේ පුදා මා මෙතරම් වටිනවද හදවතට දැනුණා. මා වෙනුවෙන් පිබිදී උදේ දිවා නෑ මාගේ හඳ ඇසුවා. මා වෙනුවෙන් පිබිදී උදේ දිවා නෑ මාගේ හඳ ඇසුවා. මගේ කඳුළු දැක ඔබේ නෙත් මාවත හරවා ඔබ කළ යහපත්කම් මාට සිහි වෙනවා. සමිදේ ආදරේ ඔබ හට ආදරේ සමිදේ ආදරේ ඔබ හට ආදරේ සමිදේ ආදරේ ඔබ හට ආදරේ සමිදේ ආදරේ ඔබ හට ආදරේ. ඔබට নমස්කාර වේවා දෙවියන් වහන්සේ. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා මහෝත්තම දෙවියන් වහන්සේ. ඔබව නමදින ඔබ නමදිනවා අපි මුළු සිතින් ඔබ නමදිනවා අපගේ හදවත් පතුලෙන් නැගී එන නමස්කාරය ස්තුතිය ප්‍රශංසාව ඔබ වහන්සේට වෙතරක් ඔසවා බාර කරනවා ස්වාමීන් වහන්සේ. අපට අත ගැසුව මැනව සැබෑ ප්‍රේමේ උල්පත වන මහෝත්තම දෙවියන් වහන්සේ. ඔබට සමාන කිසිවෙක් නැත. ඔබට කීකරු වන්නා ජීවනය ලබනවා. ඔබට අවනත වී ඔබගේ හඬට ඇහුම්කන් දී ඔබ වහන්සේගේ ව්‍යවස්ථා කෙරෙහි අවධානය යොමු කර ඒවා තේරුම්ගෙන ඒවා පවත්වන්නා ඔබගේ ආශිර්වාද සදා කාලයට උරුම කර ගන්නවා. නමුත් ඔබේ හඬට ඇහුම්කන් දෙන්නේ නැතුව ඔබගේ වචනය ප්‍රතික්ෂේප කරලා තම වාසියට ක්‍රියා කරන්නා කුණාටු මැද්දේ විනාශයට යනවා. ඔහුට අවසානයේ විනාශය උරුම වෙනවා. ඉලි කහෙලි හත ලබ ලත ලහ බල හතලි හිබිලි බිලි 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 බිලි. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට යටහත් වෙනවා ඔබගේ මාර්ග අපිට තේරුම් කර දෙන්න ස්වාමීන් වහන්සේ. මා වෙනුවෙන් පිබිදී උදේ දිවා මාගේ හඬ ඇසුවා. මා වෙනුවෙන් පිබිදී උදේ දිවා මාගේ හඬ ඇසුවා. මගේ කඳුළු දැක ඔබේ නෙත් මා වෙත හරවා ඔබ කළ යහපත්කම් මාට සිහි වෙනවා. සමිදේ ආදරේ ඔබ හට ආදරේ සමිදේ ආදරේ ඔබ හට ආදරේ සමිදේ ආදරේ ඔබ හට ආදරේ සමිදේ ආදරේ ඔබ හට ආදරේ.
ඔබට නමස්කාර වේවා. මේ විනාශයට යන ලෝකයේ එකම ආලෝකය ඔබයි. මේ විනාශයට යන ලෝකයේ අපේ එකම පිහිට ඔබයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ අතේ එල්ලෙනවා අපි. ඔබ වහන්සේ දෙසටම අපේ ජීවිත කැප කරගන්නවා. ස්වාමිනී අපිට පිහිටවුව මැනව. පිහිටවුව මැනව ස්වාමීන් වහන්සේ. හලෙලූයා 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 හලෙලූයා. ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ. ඔබට නමස්කාර වේවා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ. සියලු මහිමය ඔබට පමණක් ලබා දෙනවා අපගේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. ඔබට නමස්කාර වේවා අපගේ දෙවියන් වහන්සේ. ලිබලී කහෙලි හතලෙ බලතල හමන කල හතලෙහි. ඔබට ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. යාඥාවෙන් යුක්තව ශුද්ධාත්මයන් වහන්සේව ලබා ගන්න. ශුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරන්න හැම කෙනෙක්ම ශුද්ධාත්මයන් වහන්සේට තම ජීවිත බාර කරමින් සිටින්න. විවිධ ප්‍රදේශවලින් විවිධ රටවල් වලින් සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනෙක්ම දැන් යාඥාවේ නිරත වෙන්න. උන්වහන්සේගේ වචනය අසා තේරුම් ගන්න පිණිස යාඥාවේ නිරත වෙන්න. හැමෝම යාඥාවේ නිරත වෙන්න. සිත් පහදා ගන්න. ඔබට නමස්කාර වේවා. ලිබලක තල හමන හතලේ හබලත ලබ කල හතලේ හිබෙලේ තෙලේ ලිහත හෙලේ කෙලේ හිතලේ හබල හතල හබලත ල හබල හතලේ හිබෙලේ බෙලේ බෙනේ. ඔබට නමස්කාර වේවා. නමස්කාර ගැවේවා. ඔබ වහන්සේ අත ගැසුව මැනව අත ගැසුව මැනව අත ගැසුව මැනව ස්වාමීන් වහන්සේ. හලෙලූයා. ඔබ නමස්කාර වේවා. නමස්කාර වේවා. මේ මොහොතේ දෙවියන් වහන්සේ අපට ප්‍රකාශ වී උන්වහන්සේගේ මඟ පෙන්වීම ලබා දෙන්න කියා ඉල්ලා සිටිමින් උන්වහන්සේගේ වචනය උදෙසා අපි මේ වෙලාවේ යාඥා කරමු. ස්තුති වේවා ප්‍රශංසා වේවා ශුද්ධ පියාණන් වහන්සේ. ඔබ වහන්සේ අද 7 වෙනි පානත අපි සිහි කරන්න යනවා ස්වාමින් වහන්සේ. පියාණනි, ඔබ වහන්සේගේ ශුද්ධ මන්දිරය වන මනුෂ්‍යයාගේ ශරීරය තුල කරන්නා වූ පාපයක් වන ස්වාමින් වහන්සේ, ඒ 7 වෙනි පානත අද සිහි කරන්න යනවා ස්වාමීනි. මහෝත්තම දෙවි පියාණන් වහන්සේ, ඔබ වහන්සේ මේ පානත තුලින් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ වැඩ වසන්නා වූ මන්තිර වන තම තමන්ගේ ශරීර පවිත්‍ර කරගන්නට ඔබ වහන්සේ දුන්නා වූ මේ පනත අද දවසේ අපි සිහි කරනවා ස්වාමීනි. පියාණන් වහන්සේ යමෙක් ඔබ වහන්සේගේ දරුව ස්වාමීනි මේ පනත කඩ කරලා ස්වාමින් වහන්සේ අපවිත්‍ර වෙලා සුරිරකද්දිරමකන් බලවත් ආත්මයෙන්ද ශරීරයෙන්ද පාපයට වෙලින් සිටින ඔබ වහන්සේගේ දරුව පවිත්‍ර වෙන පිණිස මහෝත්තම දෙවි ස්වාමීනි අද දවසේ ඔබ වහන්සේ කතා කරන්නට යනවා. ඔබ වහන්සේගේ භෝජනය දෙන්න යනවා ස්වාමීනි. ආත්මික භෝජනය තුලින් ස්වාමින් වහන්සේ ඔවුන් පෝෂණය වෙන පිණිස ඒ පෝෂණය ලබාගෙන පියාණනි ඔබ වහන්සේගේ ආත්මය වැඩ වසන ඒ මන්දිර පවිත්‍ර කරගන්න ඔබ වහන්සේ උදව් කරන්න පියාණන් වහන්සේ. පියාණනි මේ වෙලාවේ ස්වාමින් වහන්සේ මේ අන්තර්ජාල වස්තුකල් ලබාගෙන මේ රූපයක තුල සිටින අය පමණක් නොවේ ස්වාමීනි. ඔබ වහන්සේ මේ දේශයේ මුළුල්ලේ ඔබ වහන්සේගේ මේ පනත ස්වාමීනි නැවත විකාශන වෙන මොහොතේ සවන් දෙන්න ඔබ වහන්සේ කැඳවන සෙනගට පුළුවන්කම දෙන්න පියාණනි. මහෝත්තම දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ ශුද්ධ දෑතට දේවදාස්‍ය බාර කරනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ ආත්මානුභාවය කරනු කොටගෙන ඔහුගේ මුඛය ඔබ වහන්සේගේ වචනෙන් ආලේප කරන්න ස්වාමීනි. පියාණන් වහන්සේ සෙනගගේ සිත් නැමැති කෙතට ස්වාමීනි ඔබගේ වචනය බලවන්තව වැටහෙන පිණිස කතා කරන්න ඔබ වහන්සේ පුළුවන්කම දෙන්න පියාණනි. දෙවි පියාණන් වහන්සේ මේ වචනේ ආඥාව ස්වාමීනි කොතරම් මිනිසයාගේ ජීවිතයට වැදගත්ද යන්න වටහා ගන්න දෙන්න පියාණනි. මන්ද ස්වාමීනි ඔබ වහන්සේ ස්වාමීනි වැඩ වසන් එකිනෙක කෙනා තුලයි ඔබ වහන්සේගේ මන්දිරය ස්වාමීනි. අනේ සමිඳුනේ මන්දිරය අපවිත්‍ර නම් ඔබ වහන්සේ කෙලෙස වැඩ වසන්නට සුද්ධ පියාණන් වහන්සේ මේ මන්දිර පවිත්‍ර කරගෙන ඔබ වහන්සේට ශුද්ධ යාගයක් කොට පවත්වන්න එකිනෙක කෙනාට කතා කළ මැනව ස්වාමීනි.
ඔබ වහන්සේට මේ දේවදාසයත් වචනයත් බාර කර කැප කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්මය. ආමේන්. Amen. Amen. Hallelujah. Amen. 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 හරි අපි දෙවියන් වහන්සේ මේ හොරණෑ මංගල්‍යයේ 7 වන දවසේදී උන්වහන්සේ අපිට ලබා දෙන මඟ පෙන්වීම වෙතට අපේ සිත් යොමු කරමු. මුල් 56 අධ්‍යයනය කළා 7 වන පනත වෙතට අපි පැමිණිලා තිබෙනවා. ඒ ව්‍යවස්ථාව බයිබලයේ විස්තර වෙනවා නික්මයාම පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 14 වන පදය තුල කාම මිත්‍යාචාරය නොකරව කියන ව්‍යවස්ථාව උන්වහන්සේ අපිට ලබා දීලා තිබෙනවා. මේ සඳහා ඊශ්‍රායල් ජාතිය තුල උන්වහන්සේ විසින් විවිධ නියෝග මේක සවිස්තරාත්මක විස්තර කිරීම රැසක් උන්වහන්සේ සිදු කළා ද්විතීය කතාව තුල. ඒ වගේම උන්වහන්සේ මේ පනත කඩ කරන්නන්ට දිය යුතු දඬුවම් මොනවද කියලා ඊශ්‍රායල් ජාතියට කතා කරලා කිව්වා. අපි මේ පනත දැන් ඉගෙන ගන්නේ කාටවත් දඬුවම් කරනවත් විනිශ්චය කරනවත් අදහසෙන් නොවේ. අපිට මේ මුළු ලෝකෙට වැරදි තිබෙන ස්ථාන තේරුම් අරගෙන ඒවා නිවැරදි කරගෙන වැටී සිටින අයට නැවත ගැලවී එන්නට අවස්ථාවක් ලබා ගැනීමේ අරමුණෙන් තමයි අපි මේ සියල්ල ඉගෙන ගන්නෙ. මේ පනත් ඉගෙනගෙන අපි ඒ කිසිවකට වැටී සිටින අයව හෙලා දැකලා එයාලට නිඳා කරලා එයාලට අගෞරව කරන අදහසක් අපිට නැහැ. ඔවුන් සියලු දෙනා මේ ලෝකේ විනාශයට හසු වුණා. මේ විනාශයේ ප්‍රතිඵල ඔවුන් තමන්ගේ ජීවිත වලින් ලබා ගත්තා. එහි ප්‍රතිඵල ඊළඟ පරම්පරාවන් වලට ගමන් කළා. කාම මිත්‍යාචාරය නොකරව කියන පනත මුළු ලෝකය කඩ කළා. දෙවියන් වහන්සේගේ ජාතිය මේ පනත කඩ කළා. අන්‍ය ජාතිකයන් කොහොමත් මේක අතීතයේ පටන්ම කඩ කළා. දෙවියන් වහන්සේගේ සෙනගට උන්වහන්සේ නියෝග කළා ඉගැන්වුවා නුඹලා කොහොමද මේ පනත් රකින්න අවශ්‍ය කියන එක. දෙවියන් වහන්සේ ස්ත්‍රිය සහ පුරුෂයා අතර ලබා දුන්න සම්බන්ධතාවය විවාහයට පමණක් අදාළ වන පරිදි දෙවියන් වහන්සේ ස්ත්‍රියටත් පුරුෂයාටත් ලබා දුන්න සම්බන්ධතාවය විවාහයෙන් පරිබාහිරව වැරදි විදිහට භාවිතා කිරීම තමයි කාම මිත්‍යාචාරය කියලා කියන්නේ. දැන් එකිනෙක කෙනා ගැන ඇතිවන හැඟීම ස්ත්‍රිය සහ පුරුෂයා අතර ස්ත්‍රියට පුරුෂයා ගැනත් පුරුෂයාට ස්ත්‍රිය ගැනත් ඇතිවෙන ආකර්ෂණය ඒක දෙවියන් වහන්සේ විසින් මිනිසයා තුලට ලබා දුන්න හැඟීමක්. හැබැයි ඒක ක්‍රියාත්මක වන්නේ විවාහය තුලදී පමණයි. එය එසේ විය යුතුයි. දෙවියන් වහන්සේ විවාහය තුල සම්බන්ධතාවය ගොඩනැගීම සඳහා තමයි එම හැඟීම් පෙළඹීම් ඒ සියලුම ආකර්ෂණයන් ඒ හැම එකක්ම දෙවියන් වහන්සේ දීලා තියෙන්නේ විවාහය තුල ස්ත්‍රිය සහ පුරුෂයා අතර සම්බන්ධතාවය ගොඩනැගීම සඳහා. නමුත් මේ ස්ත්‍රියත් පුරුෂයාත් එක්ක විවාහය තුල තිබිය යුතු සම්බන්ධතාවය අද ලෝකයේ වෙනත් දේවල් එක්ක ඇති කරගන්න ගිහිල්ලා විවාහයට ප්‍රථමයෙන් එම සම්බන්ධතාව ඇති කරගන්න ගිහිල්ලා විවාහයේ තුල ඉඳිද්දී වෙනත් අය සමග වෙනත් දේවල් සමග එම කාම මිත්‍යාචාරී සම්බන්ධතාවයන් ඇති කරගන්න ගියාම මෙන්න මේ පනත කඩ වෙනවා. අද ඒක මුළු ලෝකයේ පුරාම මේ පනත කඩ වෙලා තිබෙනවා. මෙහිදී අපි හොඳින් තේරුම් ගත යුතු දේ තමයි දෙවියන් වහන්සේ මේක ලබා දුන්නේ විවාහය තුලදී භාවිතා කිරීම සඳහා. දැන් විවාහයට ප්‍රථමයෙන් කිසිවෙකුට කිසිදු ලිංගික සම්බන්ධතාවයකට හෝ ලිංගික ක්‍රියාවලියක නිරත වීමට දෙවියන් වහන්සේ අවසර දීලා නැහැ.
හරිද? ඔබ විවාහයට ප්‍රථමයෙන් වෙනත් දෙයක් සමග වෙනත් කෙනෙක් සමග මෙවැනි සම්බන්ධතාවයකට ගියා නම් ඔබ විවාහයට ප්‍රථමයෙන්ම ඒ දේවල් සමග ඔබගේ ඇතුළාන්තයෙන් බැඳීමක් හටගන්නවා. ඉන් පසුව ඔබගේ විවාහ ජීවිතය අසාර්ථක වෙනවා. විවාහය තුල ඔබට ඉදිරියට යන්න බැරි වෙනවා. මේ නිසා දෙවියන් වහන්සේ මේ පනත ඊශ්‍රායලුන්ට ලබා දීලා කිව්වා නුඹලගේ දරුවන්ට මේවා උගන්වන්න අවශ්‍යයි. නුඹලගේ දරුවන් කුඩා කල පටන් වයස අවුරුදු 12 ඉඳලා ඔවුන්ව හැඩගස්වන්නට අවශ්‍යයි. ඊශ්‍රායල්වරු වයස අවුරුදු 12 දිම කුඩා දරුවන්ට ව්‍යවස්ථා උගන්වලා ඒ ව්‍යවස්ථානුකූලව ඔවුන්ව ගොඩනගන්න කටයුතු කළේ ඒකයි. අද කිතුණු සභාවට මේ සියලු දේ අමතක වෙලා තිබෙනවා. අද කුඩා දරුවන්ට මෙම ව්‍යවස්ථා ඉගැන්වීම කිතුණු සභාව තුළ සිදු නොවන නිසා කුඩා දරුවන් පාසලේදී වයස අවුරුදු 12න් පස්සේ යාළුවන්ගෙන් ඉගෙන ගන්නවා. කාම මිත්‍යාචාරය ගැන යාළුවන්ගෙන් ඉගෙන ගන්නවා. කාම මිත්‍යාචාරය නොකරව කියන පනත සහ එහි තිබෙන බරපතලකම එහි විනාශය දරුවන්ට දෙමව්පියන් විසින් සහ සභාව විසින් උගන්වල නැති නිසා දරුවන් ඒක පාසලේදී Tamanගේ හිත මිත්‍රයන්ගෙන් යාළුවන්ගෙන් සම වයසේ යාළුවන්ගෙන් කිසිවක් 6ක් 4ක් නොදන්න විනාශය වෙතට සිත් යොමු කරගත්ත අනෙකුත් යාළුවන්ගෙන් කිතුණු දරුවන් පවා මේ අධ්‍යාපනය ලබා ගන්න යාළුවන්ගෙන් ඔවුන් දෙන දැනුම ඊටා වැරදි. ඔවුන් පුරුදු වෙන දේවල් ඊටා වැරදි. ඇබ්බැහි වෙන දේවල් ඊටාම වැරදි. ඔබේ දරුවා ප්‍රථම වතාවට කාම මිත්‍යාචාරී පාපයට වැටෙන්න පෙළඹීම ලබන්නේ පාසල තුලදී. ඒ සම වයසේ යාළුවන් සමග ගැවසෙද්දී ඔවුන් ලබා දෙන අදහස්, ඔවුන් කියා දෙන දේවල් මේ ඔක්කොම දේවල් තුලින් තමයි ඔවුන් කාම මිත්‍යාචාරය කියන වැරදි පාපයේ වෙතට තම සිත් මුලින්ම යොමු කරගන්නේ. ඔවුන් වයස අවුරුදු 12න් පසුව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ශාරීරිකව පැමිණෙන වෙනස් වීම, ශාරීරිකව දැනෙන හැඟෙන දේවල් අනුව ඔවුන් තුල ඒ කුඩා දරුවන් තුල ගොඩනැගෙන කුතුහලය මත ඔවුන්ට හරි දේ ඉගැන්වුවේ නැත්තම් සභාව තුල කිතුණු සභාව තුල කුඩා දරුවන්ට ව්‍යවස්ථාවන් උගන්වලා ඒ දැනෙන හැඟෙන දේවල් මොනවද, ඒවා හසුරුව ගන්නේ කොහොමද, දෙවියන් වහන්සේවට ඒවා දීලා තියෙන්නේ මොකටද කියලා අම්මා සහ තාත්තා ළඟ තියාගෙන ඒ දරුවන්ට කියලා දීලා නැත්තම් එයා Tamanගේ කුතුහලය පියව ගන්න යාළුවොත් එක්ක මේ ගැන සාකච්ඡා කරනවා. දැන් ඔබගේ සියලු දරුවන් මේ தത്വෙට අදපත් වෙලා ඉවරයි. ඔබ කිසි කෙනෙක් දරුවන්ට මේවා ගැන උගන්වලා නැහැ. ඒ ගැන අවබෝධයක් ලබා දීලා නැහැ. කිතුණු සභාව මේ තාක් කාලයක් කුඩා දරුවන්ට ව්‍යවස්ථාවන් මේවායේ තිබෙන විනාශය හෝ යා යුතු මාර්ගය මෙලෙස උගන්වන්න සිත් යොමු කරගෙන නැහැ. මේ නිසා සිදු වෙලා තිබෙන්නේ කුමක්ද? සියලුම කිතුණු දරුවන් පාසලේදී වැරදි අවබෝධයක් මේ කාම මිත්‍යාචාරය වෙතට ලබා ගන්නවා. කාම මිත්‍යාචාරය නොකරව කියන පනත රැකීම වෙනුවට කාම මිත්‍යාචාරික පුරුදු ඔවුන්ගේ ජීවිතවල ඇති වෙන්න පටන් ගන්නවා. ඔබේ දරුවා යන්නේ ගර්ල් ස්කූල් එකකටද බොයි ස්කූල් එකකටද කියන එක මෙතන ප්‍රශ්නයක් නැහැ. දැන් ගර්ල් ස්කූල් බොයි ස්කූල් වෙන් කරා මේක කුඩා කාලෙදී ළමයි මේ විදිහට ගෑනු අය එක්ක පිරිමි අය එක්ක කුඩා කාලෙදී සම්බන්ධතා ඇතිවෙන එක වැළැක්වීම සඳහා මොකද්ද කළේ? ගෑනු ළමයි පිරිමි ළමයි වෙන් කරලා උගන්වන්න පටන් ගත්තා. එසේ වෙන් කරලා නැති කාලය තුලත් මේ අධ්‍යාපනය හරියට ලබා දීලා නැත්නම් කාම මිත්‍යාචාරය කියලා කියන්නේ මොකද්ද? ඒකෙන් වෙන මහා විනාශය. ඒකෙන් අනාගතයේ දෙවියන් වහන්සේ ලබා දෙන ඊටාම වටින දේවල් රැසක් ඒ දරුවට අහිමි වෙන බව කුඩා කාලයේදීම තේරුම් කළ දුන්නේ නැත්නම් එයා මිශ්‍ර පාසකවල සිටියත් එතනදිත් එයා වැරදි සම්බන්ධතාවලට පාපයන් වලට වැටිලා වැරදි ඇබ්බැහිකම් වයස අවුරුදු 12 ඉඳලම එයාගේ ජීවිතයට ඈඳ ගන්නවා. එයා බොයි ස්කූල් එකක හිටියත් පිරිමි පාසලක සිටියත් එයා අර මුලින් තිබුණු හිටියට වඩා අන්ත විදිහට ඊටාම වැරදි සම්බන්ධතාවයන් පිරිමි එක්ක ඒ වගේම වෙනත් වැරදි දේවල් එක්ක ඔවුන්ගේ
කාම මිත්‍යාචාරික ආශාවන් සොයාගෙන ඔවුන් ගමන් කරනවා. ඒ වගේම කාන්තා පාසල් වල ලේඩි ස්කූල් වල මේ ගර්ල්ස් ස්කූල් වල ඒ ගර්ල්ස් ස්කූල් වලත් ඒ දේ සිදු වෙනවා. වෙන් කරා කියලා ප්‍රශ්නේ විසඳුන්නේ නැහැ. හරි අවබෝධය ලබා නොදුන්න නිසා. ඒ නිසා කොහොමත් අතීතයේ ඉඳලම මිශ්‍ර පාසල් වල ගෑනු පිරිමි ළමයි එක්ක සම්බන්ධතාවයන් ඇති වුණා. ඒක සාමාන්‍ය දෙයක් විදිහට සමාජයේ දැක්කා. ඒක පොඩි දෙයක්, ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි පසුපසුව වෙද්දි මේක ඒ පාසල් තුල මෙහෙම පොඩි කාලෙදිම ගෑනු ළමයි පිරිමි ළමයි එක්ක සම්බන්ධතා ඇති වෙන නිසා ඒක වෙන් කරන්න කටයුතු කළා. වෙන් කරාම මොකද්ද අද වෙලා තිබෙන්නේ? අද පිරිමි එක්ක සම්බන්ධතාවයන් නැති වෙලා තිබෙනවා. ස්ත්‍රීන් එක්ක කාම රාගයෙන් වෙලෙන තැනට ඒ පාපය දැඩි ලෙස දරුණු තත්වයකට හැඩ ගැහිලා තිබෙනවා. විසඳුම මේ එකක්වත් නෙමෙයි. පාසල් ක්‍රමය වෙනස් කිරීමවත් ඒ එකක්වත් නෙමෙයි ක්‍රමය. මේ ගැන ඔබේ දරුවාව හරි දැනගැන්මකට පත් කරන්න අවශ්‍යයි. යාළුවන්ගෙන් දැනගන්න කලින් අම්මා සහ තාත්තා තමන්ගේ දරුවාට දෙවියන් වහන්සේගේ සුද්ධ මාර්ගය මොකද්ද? ඒක කඩ කරලා කාම මිත්‍යාචාරී වෙනත් දෙයකට යාළුවෝ කියන විදිහකට වෙනත් දේවල් අත්හදා බලන්න ගිහිල්ලා වෙනත් පුරුදු වලට ඇබ්බැහි වෙලා වෙනත් දේවල් බලන්න ගිහිල්ලා වෙනත් විදිහට යාළුවෝ එක්ක එම සම්බන්ධතා ගොඩනගා ගන්න ගියාට පසුව සිදුවෙන මහා විනාශය දෙමව්පියන් විසින් සභාව විසින් එම කුඩා දරුවන්ට තේරුම් කර දිය යුතුව තිබෙනවා. එසේ නොකිරීම නිසා ඔබ සියලු දෙනාගේ ජීවිතවල වැරදි කාම මිත්‍යාචාරී පුරුදු ඇති වෙලා තිබෙන විදිහ ඔබ තේරුම් ගන්න අවශ්‍යයි. මෙතන ඉන්න බහුතරයක් දෙනාගේ ජීවිතවල වැරදි කාම මිත්‍යාචාරී පුරුදු ඇති වෙලා තිබෙනවා. මේ මුළු ලෝකය කාම මිත්‍යාචාරය කියන පාපයෙන් සාතන් විසින් වෙලාගෙන ඒක මහා වැරදි මාර්ගයකට මුළු ලෝකය හසුරුවාගෙන යමින් සිටිනවා. මේ ලෝකය අද වර්තමානයේ බැලුවොතින් සාතන් විසින් පාලනය කරන ප්‍රධානම ක්‍රමය මිනිස්යාගේ කාම මිත්‍යාචාරී පෙළඹීම් ඇසුරින් ලෝකය හසුරුවමින් විනාශයකට ඇදගෙන යනවා. දෙවියන් වහන්සේ නිර්මාණය කළ ක්‍රමය වෙනුවට වෙනත් ක්‍රමයක් සාතන් ලෝකයට යෝජනා කරලා තිබෙනවා. දෙවියන් වහන්සේ කාම මිත්‍යාචාරයට විරුද්ධ වුණා. හැබැයි ඒ සම්බන්ධතාවය විවාහය තුලදී දෙවියන් වහන්සේ විසින් ලබා දුන්නා. විවාහය තුල දෙවියන් වහන්සේ අනුමත කළා. ඒ තුලදී විවාහයේදී තමයි ඒ සම්බන්ධතාවයේ ස්ත්‍රිය සහ පුරුෂයා අතර ගොඩ නැගෙන්නේ. ඔබ ගොඩක් දෙනෙක්ගේ විවාහ අසාර්ථක වෙන්න හේතුව තමයි ඔබට දැන් ස්ත්‍රිය සහ පුරුෂයා අතර එම සම්බන්ධතාවය ගොඩනගා ගන්න විදියක් නැහැ. ඒකට හේතුව ඔබ මීට පෙර වෙනත් දෙයක් එක්ක බැඳිලා තිබෙනවා. ඔබ මෙතන ඉන්න බහුතරයක් දෙනා විවාහ වෙන්නට ප්‍රථමයෙන් මේ ලිංගික ක්‍රියාවන් අත්හදා බලපු අය. හරිද? ඔබ ගොඩක් අය විවාහයට ප්‍රථමයෙන් සම්බන්ධතා තිබුණු අය. විවාහයට ප්‍රථමයෙන් වැරදි සම්බන්ධතාවලට ගමන් කරපු අය. විවාහයට කලින් වෙනත් ස්ත්‍රීන් සමග වෙනත් පුරුෂයන් සමග වෙනත් දේවල් සමග එම කාමුක හැඟීම් ලබා ගන්නට කටයුතු කරපු අය තමයි බහුතරයක් මේ ලෝකයේ දැන් සිටින්නේ. එම නිසා ඔවුන් විවාහ වුණාට පසුව මොකද්ද වෙන්නේ? විවාහය තුල දෙවියන් වහන්සේ ලබා දෙන ආශිර්වාදය දෙවියන් වහන්සේ ගොඩනගන සම්බන්ධතාවය ඔවුන්ට ලබා ගන්න විදියක් නැහැ. ඒකට හේතුව ඔවුන්ගේ ආත්ම මීට පෙර වෙනත් දෙයක් සමග බැඳිලා ඉවරයි. මෙහි තිබෙන දැඩි විනාශකාරී ස්වરૂපය මෙන්න මේකයි. කුඩා කාලෙදී ඔබ යම් ක්‍රමයකින් ඔබේ මානසික ආශාව පිනව ගන්න කටයුතු කළා නම් නොදැනුවත් කමින් ඒක ගැන යාළුවන්ගෙන් ඉගෙන ගන්න ගිහිල්ලා නොදැනුවත් කමින් ඒ ඔබට පැමිණෙන ශාරීරික වෙනස්කම් ඔබ ඒවා අත්හදා බලන්න ගිහිල්ලා ඒවා යාළුවොත් එක්ක එහෙම නැත්නම් විවාහයට ප්‍රථමයෙන් වෙනත් ස්ත්‍රීන් එක්ක වෙනත් පුරුෂයන් එක්ක සම්බන්ධතාවයන් වලට ගිහිල්ලා එහෙම නැත්නම් ඔබ වෙනත් වීඩියෝ බලන්න පුරුදු වෙලා අතීතයේදී නම් වෙනත් පත්තරවල තිබුණු වෙන වැරදි කාම මිත්‍යාචාරී කතා කියවන්න ගිහිල්ලා වෙනත් වීඩියෝ බලන්න ගිහිල්ලා වර්තමානයේදී නම් මේ අන්තර්ජාලය තුලින් ඒ වෙනත් වැරදි
කාම මිත්‍යාචාරී වීඩියෝ බලන්න ගිහිල්ලා විවාහයට කලින් ඔබ එලෙස වෙනත් දෙයක් තුලින් ඔබේ ඒ පෙළඹීම ඔබ ඒක ශරීරයට ලබා ගන්න ගියා නම් වෙනත් දෙයක් සමග සම්බන්ධතාවයට ගියා නම් ඔබ විවාහයට කලින්ම ආත්මිකව විවාහ වෙලා ඉවරයි ඒ ඔබ බැඳුණු දෙයක් එක්ක මේ විවාහයේ රහස මහත් විවාහය තුල ඔබ යම් දෙයකට බැඳෙනවා හැබැයි ඔබ කොලේ කස්සන් කරලා ඔබ ස්ත්‍රියක් සමග පුරුෂයෙක් එක්ක විවාහ වුණා වෙන්න පුළුවන් හැබැයි ඊට කලින් ඔබේ මනසට ආපු කාම මිත්‍යාචාරී පෙළඹීම් ඔබ නොදැනුවත් කමින් ඔබ හරියට පොඩි කාලේ දෙමව්පියන් විසින් සභාව විසින් රැකබලා ගත්තේ නැති නිසා වයස අවුරුදු 12න් පස්සේ ඔබ විවිධ දේවල් වලට හුරු වෙලා ඇබ්බැහි වෙලා යාළුවොත් එක්ක එක දේවල් කරලා මේ කාම මිත්‍යාචාරය කියන පාපයට සිත් යොමු කරගෙන ඒවා Tamanට ලබා ගන්න ගියාට පස්සේ මොකද්ද සිදු වෙන්නේ? ඔබ විවාහ වෙන්න කලින්ම ඒ දෙයට බැඳෙනවා. ඔබ මුලින්ම කවුරු හරි ගෑනු ළමයෙක් එක්ක පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගත්තා නම් තාම ඔබ විවාහ වෙලා නැහැ. හැබැයි වෙන ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධ වෙලා පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධ වෙලා එයත් එක්ක ලිංගික ක්‍රියාවලියක කුමන හෝ ක්‍රමයකින් ඇත්තටම ශාරීරිකව සම්බන්ධ වෙලා හෝ කතා බහෙන් හෝ කෝල් එකක් අරගෙන හෝ එයත් එක්ක කතා බහ කළා හෝ වර්තමානයේදී නම් වීඩියෝ කෝල් හරහා හෝ යම් කෙනෙක් එක්ක ලිංගික සම්බන්ධතාවයකට ඔබ ඇතුල් වුණා නම් තාම ඔබ විවාහ වෙලා නැතුව ඇති. හැබැයි ඔබ ආත්මිකව ඒ කෙනත් එක්ක ශාරීරික බැඳීමකට ගිහිල්ලා තිබෙන්නේ. පසු කාලීනව ඔබට ඒ සම්බන්ධතාවයේ කැඩුනොතින් ඊළඟට ඔබ විවාහ වුණාට ඒ විවාහ වෙන කෙනත් එක්ක ඔබට එම සම්බන්ධතාවයේ ගොඩ නැගෙන්නේ නැහැ. එවිට ඔබට විවාහ ජීවිතය නීරස එපා වෙච්ච දෙයක් බවට පත් වෙනවා. ගොඩාක් විවාහයන් බිඳ වැටෙන්න මිනිස්සු එක එක හේතු කියනවා. හැබැයි ප්‍රධාන හේතුව තියෙන්නේ මෙන්න මෙතන. එයාට ඒ ස්ත්‍රිය සමග පුරුෂයා සමග ලිංගික බැඳීමක් නැහැ. ඒ දේ එකිනෙකනා තුලින් එකිනෙකනා තෘප්තියට පැමිණෙන්නේ නැහැ. හේතු ගොඩක් කියනවා. මෙයා හොඳ නැහැ. මෙයා මෙහෙමයි. මෙයා මට සලකන්නේ අරමයි මෙහෙමයි මට කීකරු වෙන්නේ වෙන හේතු ගොඩක් තමයි කියන්නේ අර ලෝකෙට මේක කියාගන්න බැරි කම නිසා. කියාගන්න බැරි කම නිසා හේතු ගොඩක් කිව්වට ඇතුලේ තියෙන එකම හේතුව දෙවියන් වහන්සේ දන්නවා. ඒක ඔබත් දන්නවා. විවාහ වෙලා ඉන්න අය ඒ විවාහයන් ඒ සම්බන්ධතාවයන් බිඳ වැටිලා නම් දැන් ඔබ දන්නවා ඇත්තම කතාව මොකද්ද කියලා. ඔබ තුල ඒ සැබෑ සම්බන්ධතාවය දැන් නැහැ. ඒක ගිලිහිලා. ඒකට හේතුව තමයි කුඩා කාලේදී ඔබ වෙනත් දෙයකට ඇබ්බැහි වුණා. මේක එක හේතුවක්. කුඩා කාලේදී ඔබ වෙනත් කෙනෙක් එක්ක සම්බන්ධතාවයකට ගියා. තරුණ අවදියේදී වෙනත් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් එක්ක එම ලිංගික ක්‍රියාවේ කුමන හෝ ආකාරයකින් නිරත වුණා. එම නිසා ඔබ යම් කෙනෙක් එක්ක ඒක ලබාගත්ගෙන දිගින් දිගට ඒක කරලා ඒක පුරුද්දක් බවට පත් වුණොත් එතනින් එහාට ඔබ විවාහ වුණාට හරියන්නේ නැහැ. ඒක සම්බන්ධතාවය එතන ගොඩ නැගෙන්නේ නැහැ. ඒ වගේම කුඩා කාලේ පොඩි ළමයි වර්තමානයේදී මේ අන්තර්ජාලයේ තිබෙන වැරදි අසභ්‍ය වීඩියෝ බලන්න ගොඩාක් අය පුරුදු වෙලා ඉන්නවා. ඔයාලගේ පොඩි ළමයි දැන් ඒකට පුරුදු වෙලා තිබෙනවා ගොඩක් අය. දැන් ෆෝන් එක අතට ඇවිල්ලා තිබෙනවා. එයාලා කාමරයට වෙලා ෆෝන් එකකින් ඉගෙන ගන්නවා කියලා තමයි ගොඩක් අය හිතන්නේ. හැබැයි බහුතරයක් අද මේ අන්තර්ජාලය තුලින් ඊටාම සරලව පහසුවෙන් මේ වැරදි වීඩියෝ බැලීමේ ඇබ්බැහිකමට යොමු වෙලා ඉන්නවා. ඒ වගේම Facebook හරහා විවිධ වැරදි සම්බන්ධතාවයන් වලට ඔබේ දරුවන් ගමන් කරලා තිබෙනවා. ඒවා ඔබ දන්නේ නැහැ තාම. දරුවෝ ඒ තැනට ගිහිල්ලා තිබෙනවා. ඔබටත් අතීතයේ එවැනි සම්බන්ධතා විවාහයට ප්‍රථමයෙන් ගොඩ නැගිලා තිබුණා. ඒවායේ ස්වරූපේ දැන් තිබෙන ස්වරූපයට වඩා වෙනස්. ඒ නිසා සමහර අයට දැන් තිබෙන වැරදි පාප පෙළඹීම් මොනවද කියලා තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබ ඔබේ දරුවන් ගැන ඊටාම සැලකිලිමත් විය යුතුමයි. ඔබට අතීතයේ වැරදුනා. අතීතයේ වැරදිච්ච එක දැන් ඔබේ දරුවනුත් ඒ වැරද්දම දැන් කරමින් ඉන්නවා. ඒක ඒ විදිහටම වෙනත් මුහුණුවරකින් ඔවුන් මහා විනාශයකට ඇබ්බැහි වෙමින් ඉන්නවා. එයාලගේ විවාහ සාර්ථක වෙන්නේ නැහැ අනාගතයේදී. ඔබ අන්තර්ජාලය තුලින් හෝ අතීතයේදී නම් ඔබ CD එකකින් වෙන ක්‍රමයකින් වෙනත් අසභ්‍ය වීඩියෝ බලන්න පුරුදු වෙලා සිටියා නම්
ඔබ ඒ වීඩියෝ එකත් එක්ක ඒකේ ඉන්න කාන්තාවන් එක්ක පුරුෂයන් එක්ක ඒ වීඩියෝ වලට ඇබ්බැහිකම තුලට ඔබේ ආත්මය බැඳෙනවා. ඒක බැඳුනට පස්සේ මොකද්ද වෙන්නේ? ඔබට එතනින් එහාට ඔබ ඒක අතහැරලා ඇවිල්ලා පස්සේ වෙන ගෑනු ළමයෙක් එක්ක පිරිමි ළමයෙක් එක්ක විවාහ වුණා වෙන්න පුළුවන්. ඔබ විවාහයේදී හිතනවා හරි දැන් මම මේක මෙතනින් එහාට හරියයි කියලා හිතාගෙන බඳිනවා විවාහ වෙනවා. හැබැයි ඔබේ ආත්මය ඊට පෙර වෙනත් දෙයක් සමග බැඳිලා ඉවරයි. දෙවියන් වහන්සේ පවුල කියන ඒකකය මේ සමාජයේ මූලික තැනුම් ඒකකය පවුල. මේ හැම දෙයකම ආරම්භය පවුලක් තුල තමයි සිදු වෙන්නේ. ආදම් සහ ඒව කියන ඒ පවුල තුල තමයි මේ ලෝකය විකාශනය වුණේ. ඔබේ පවුල තුලින් තමයි ඊළඟ අනාගත පරපුර බිහි වෙන්නේ. අන්න ඒ පවුල දෙවියන් වහන්සේ ගොඩනගන්න සූදානම් කරලා තිබියදී ඔබ පවුල් ජීවිතයකට ඇතුල් වෙනවා. හැබැයි ඒ පවුල් ජීවිතය තුල ඔබට ඔබේ ස්ත්‍රිය එක්ක පුරුෂයා එක්ක එම සම්බන්ධතාවය ඇති කරගන්න ගියාට ඔබට ඒක ඇති කරගන්න විදිහක් නැහැ. ඔබ මීට කලින් ඔබගේ ආත්මයේ පැකින් කඩලා ඉවරයි. ශාරීරිකවත් බොහෝ දෙනෙක් ඒක කරගෙන ඉන්නවා. ආත්මිකවත් ඔබ ඒක වෙන තැනකදී ඔබ වෙනත් දෙයක් සමග ඔබ ඒ නිරාවරණය වීම කරලා නම් ඔබ එම ලිංගික ක්‍රියාවලියක කුමන හෝ ක්‍රමයකින් විවාහයට ප්‍රථමයෙන් වෙනත් පුරුෂයන් ස්ත්‍රියක් එක්ක ස්ත්‍රිය පුරුෂයෙක් එක්ක හෝ පුරුෂයා පුරුෂයන් සමගම ස්ත්‍රිය ස්ත්‍රීන් සමගම හෝ ඔබ ඕනම කෙනෙක් වෙනත් වැරදි වීඩියෝ එකක් සමග වැරදි පත්තරයක තිබෙන ලියවිල්ලක් සමග ඔබ බැඳුනා නම් ඔබ ඒ සම්බන්ධතාවය විවාහයට පස්සේ දෙවියන් වහන්සේ ඔබට ලබා දෙන්න ගියපු එක එතන ඉඳලා ගොඩනගන්න හදපු එක ඔබ ඊට කලින්ම ලබාගෙන ඔබ ඊට කලින් තිබුණු දේත් එක්ක බැඳිලා ඉවරයි. බැඳුනොත් බැඳුනම තමයි. දෙකක් මෙතන කරන්න බෑ. ඔබ මුලින් බැඳුනොතින් ඒ බැඳීම ඔබේ මුළු ජීවිත කාලයටම බලපානවා. දැන් ඒක කඩලා ඉවර වෙලා ඔබව විවාහය තුල ස්ත්‍රිය එක්ක පුරුෂයාත් එක්ක බැඳීමක් ගොඩනගන්න ක්‍රමයක් නැහැ. ඔබ ඔබේ ආත්මය වෙනත් දෙයකට කැප කරලා ඉවරයි. දැන් ඔබට තේරෙන්න අවශ්‍යයි මේකේ තිබෙන දැඩි විනාශකාරී ස්වરૂපය. ලෝකය මේක සරල දෙයක් විදිහට හඳුන්වන්නේ. යම් කෙනෙක් වයස අවුරුදු 12න් පසුව ඊතා කුඩා කාලෙදී සොයන් වින්දනයට හුරු වුණොතින් එයා Taman විසින්ම සොයන් වින්දනය ලබා ගැනීමට ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ හුරු වුණොතින් එයා Taman සමගම එම ලබා ගන්න කාම මිත්‍යාචාරික පුරුද්දට එයා බැඳිලා ඉවරයි. එයා දැන් විවාහ වුණාට පසුව ඒ පාපය එයාට කඩා ගන්න බැරි වෙනවා. අනිත් අය මයික් ඔෆ් කරගන්න මේ Google Meet එකේ සම්බන්ධ වෙලා ඉන්න අය. විවාහයට පෙර දෙන්නට ගියපු සම්බන්ධතාවය විවාහයෙන් පසුව දෙවියන් වහන්සේ ලබා දෙන්න ගියපු සම්බන්ධතාවය විවාහයට පෙර ඔබ ලබාගෙන දැන් බැඳිලා ඉවරයි. ඔබට සැරින් සැරේට හිතුමනාපෙට නෑ මම මේක නතර කරලා ඊළඟ එක එක්ක හොඳට ගමන් කරනවා කියලා මං දැන් මෙහෙම නතර කරලා ඊළඟට විවාහයෙන් පස්සේ හොඳ ගමනක් යනවා කියලා එහෙම මේ ගමන යන්න බෑ. එහෙම කරන්න බෑ. ඔබේ මනස යමක් එක්ක වෙලුනොත් වෙලුනම තමයි. බැඳුනොත් බැඳුනම තමයි. ඒක කඩන්න ගියාම මොකද්ද වෙන්නේ? තව ගොඩාක් ඒවත් එක්ක කැඩිලා තමයි එන්නේ. ඒක කඩන්න බෑ. එහෙමනම් ඔබව දෙකට කඩලා වෙන් කරන්න වෙනවා. ඔබේ ආත්මය නසන්න ඕන එක්කෝ ඒව දැන් වෙන් කරන්න නම් දෙවියන් වහන්සේ මේකේ තිබෙන බරපතලකම මිනිස්සුන්ට කියලා දුන්නා. නුඹලා කාම මිත්‍යාචාරයට වැටුනොත් නම් පුතෝ ගැලවීමක් නැහැ. ඔබ මේ පාපයට වැටුනොත් අතීතේ දැන් ඔබ ඔබේ දරුවෝ ගැන සැලකිලිමත් නැතුව ඒ දරුවන්ට ඒ පාපයට ඇබ්බැහි වෙන්න ඉඩ දීලා තිබුණොත් නම් ඒ දරුවන්ව ගලවන්න බෑ. ඒ දරුවෝ කොහොමද ගලවන්නේ? එයා දැන් විවාහයට ප්‍රථමයෙන් වෙනත් එකක් එක්ක බැඳිලා තිබෙනවා. දැන් කරන්න බෑ. දැන් ගලවන්නේ කොහොමද? ඔබේ ජීවිතය ගැන කල්පනා කරලා බලන්න. ඔබ හුරු වෙච්ච, පුරුදු වෙච්ච දේ එක්ක දැන් ඔබ බැඳිලා. එම නිසා
දැන් ඔබට ඔබේ දරුවන් සම්බන්ධයෙන් අති විශාල වගකීමක් දෙවියන් වහන්සේ ලබා දීලා තිබෙනවා. ඒ දරුවෝ කුඩා කාලෙදිම වයස අවුරුදු 12 ඉඳලම මෙම සුද්ධ ව්‍යවස්ථාවන් යාලට උගන්වලා වැරදිච්ච තැන් පෙන්වලා දීලා ඒ වැරදි වලින් මිදෙන මාර්ගය යාලට කියලා දීලා මේ පාපයට වැටුනොතින් එයාට කෙලින්ම කියන්න ඔයාට විවාහ වෙන්න බැරි වෙනවා. ඔයාට දෙවියන් වහන්සේ පිරිමි ළමයින්ට කියන්න ඔයාට විවාහ වෙන්න දෙවියන් වහන්සේ ගෑනු ළමයෙක් සූදානම් කරලා තියෙනවා. අම්මලා තාත්තලා ඇඹරෙන්න ලැජ්ජ වෙන්න යන්න එපා. ඔයාලා මේක කියලා දුන්නේ නැත්නම් අනිවාර්යෙන් වාගේ පුතා දුව ඉස්කෝලේට ගිහිල්ලා මෙලෝදයක් ගන්න නැතුව විනාශයට යන යාළුවන්ගෙන් වැරදි අවබෝධයක් මේ සම්බන්ධයෙන් ලබා දෙනවා. කුඩා දරුවන්ට කියලා දෙන්න. ඔවුන් වැඩි වයසට පැමිණෙද්දී කියලා දෙන්න යාලට. දෙවියන් වහන්සේ ඔයත් එක්ක විවාහ වෙන්න ගෑනු ළමයෙක් තියලා තියෙනවා, පිරිමි ළමයෙක් තියලා තියෙනවා කියලා ගෑනු ළමයින්ට කියන්න. හැබැයි ඔයා වැරදි කාම මිත්‍යාචාරික පුරුද්දකට ඇබ්බැහි වුණොත් හරියට ඔයාගේ යාළුවෝ වගේ ඔයාගේ යාළුවෝ ඔයාට කියලා දෙන විදිහට ඒ දෙයකට ඇබ්බැහි වුණොතින් ඔයාට විවාහ වෙන්න බැරි වෙනවා. ඔයා විවාහ වුණත් ඒ විවාහය සාර්ථක වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ විවාහය තුල ලොකු ආශිර්වාදයක් ඔයාට ලබා දෙන්නට සූදානම් කරලා තිබෙනවා. හැබැයි ඒක ඔයාට නැති වෙනවා කියලා ඇත්ත කතාව කුඩා දරුවන්ට තේරුම් කරලා දෙන්න. ඒ තේරුම් කර දීමටත් ප්‍රථමයෙන් පොඩිම ළමයින්ට කිව්වට තේරෙන්නේකුත් නැහැ. අම්මා සහ තාත්තා ඒ දරුවන්ගේ පසුපසින් ඉඳගෙන එයාලව මේ ඇබ්බැහි කම් වලින් වෙන් කරගෙන හැමතිස්සෙම බලන්න එයාලා බලන්නේ මොනවද? කාමරයට වෙලා බලන්නේ මොනවද? ෆෝන් එකෙන් බලන්නේ මොනවද? පාඩම් කරලා ඉවර නම් ෆෝන් එක අයින් කරන්න. කුඩා දරුවන්ට ෆෝන් දීලා තියන්න එපා. දැන් මේ දවස්වල ඉස්කෝලවල ඔන්ලයින් උගන්වනවා නම් අම්මා තාත්තා ළඟ ඉඳලා ඔන්ලයින් උගන්වන එක ඉවරුනාට පස්සේ ෆෝන් එක අරගෙන අම්මා තාත්තා ළඟ තියාගන්න අවශ්‍ය දේට විතරක් ලබා දෙන්න. ඔබ මේව දේවල් කියලා දීලා වසර කිහිපයක් ඒ දරුවට මෙහි තිබෙන බරපතලකම විනාශය තේරුම් කළ දීලා පසුව දැනුම් තේරුම් ආපු වයසට එද්දී එයාට තීරණ අරගෙන වැඩ කරන්න දෙන්න පුළුවන්. හැබැයි කුඩා අවදියේ ඔබ සැලකිලිමත් නොවුනොතින් බහුතරයක් දෙනා කුඩා වයසේදී තමයි මේ වැරදි ඇබ්බැහි කම් වලට යොමු වන්නේ. ඒක නිසා හොඳට සැලකිලිමත් වෙන්න. එයා ඇසුරු කරන යාළුවෝ කවුද, යන්නේ කොහෙද, එයා ඉස්කෝලේදී මොනවද දැන් ඉගෙනගෙන තියෙන්නේ, එයා වැරදි දෙයක් ඉගෙනගෙන ඇබ්බැහි වෙලාද? ඔබේ දරුවෝ බහුතරයක් මෙතන සිටින සුද්ධාත්මයන් වහන්සේ කියන මෙතන සිටින සියලු පවුල්වල සියලු දරුවන් සොයන් වින්දනය කියන ඇබ්බැහිකමට දැන් ඇතුල් වෙලා ඉවරයි. ඔබ දන්නේ නැහැ ඒක. දෙමව්පියෝ දන්නේ නැහැ. මෙතන ළමයි අහගෙන ඉන්නවා නම් ඔයාලා දන්නවා මම මේ මොකද්ද කියන්නේ කියලා. ඔයාලට දේවල් දෙමව්පියන්ගෙන් හංගන්න පුළුවන්. දෙමව්පියොත් හරියට දැක්කේ නැහැ, නොදන්නවා වගේ ඉන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේ ඔබේ සිත් අඳුරනවා. මේක තමයි මේ පොළවට සිදුවුණු විනාශය. වෛද්‍යවරු මේකට ඉඩ දුන්නා. වෛද්‍යවරු මේවා කමක් නැහැ කියලා කිව්වා. වෛද්‍ය විද්‍යාව තුල ක්‍රම හැදුවා විනාශ නොවි පාපය කරන එක ගැන. 1980 ගණන් වල ඉඳලා ඇමරිකාව ආශ්‍රිත රටවල් වල මේ කාම මිත්‍යාචාරය කියන පාපය නිදහසේ කරන්න ඉඩ දුන්නා. ඔවුන් නිදහස දුන්නා. නුඹලට ඕන දෙයක් කරන්න පුළුවන්. දැන් මෙහි විවාහ නීති මේවා ගැන වෙන නීති මොනවත් නැහැ. නිදහස දුන්නා ඕන පාපයකට වැටෙන්න. පසුව ඔවුන් මුල් අවදියේ ස්ත්‍රීන් පුරුෂයන් සමග වැරදි සම්බන්ධතා රැසකට ගියා. ඔවුන් එක එක පුරුෂයන් එක්ක සම්බන්ධතා ඇති කරගත්තා. පුරුෂයන් එක එක ස්ත්‍රීන් එක්ක සම්බන්ධතා ඇති කරගත්තා. දෙවියන් වහන්සේ දුන්න පනත සම්පූර්ණයෙන් ඔවුන් මේ යුරෝපීය සහ ඇමරිකානු රටවල් විසින් කඩ කළා. ඔවුන් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා මත ගොඩනැගිලා ආශිර්වාද ලැබපු රටවල්. හැබැයි සාතන් ඔවුන්ව මෙතනින් රවට්ටලා ඔවුන්ව විනාශයකට ඇදගෙන ගියා. ඔවුන් රැවටිලා බොහෝ අය එක්ක සම්බන්ධතා ඇති කරගත්ත. වර්තමානයේත් විවාහය කියලා එකක් ඇමරිකාවේදී ඒ තරම් සැලකිල්ලකට ගන්නෙ නැහැ. ඔවුන් ගොඩාක් අය එක්ක ලිංගික සම්බන්ධතාවයට ගිහිල්ලා තිබෙනවා. ඉන් පසුව මේක වැඩි වෙනකොට පුරුෂයන් එක්ක ස්ත්‍රීන් එක්ක ඒ කාම මිත්‍යාචාරී පුරුදු වලට ඔවුන් ඇබ්බැහි වුණා, පුරුදු වෙලා හැඩ ගැහුණා. එයින් පසුව ඔවුන් ඒකට ඇබ්බැහි වීමත් එක්කම එයාලා තම කැමැත්තට ඉඩ දීලා තමන්ගේ කැමැත්තට වැඩ කිරීමත් එක්ක ඒඩ්ස් කියන රෝගය, ඒ වෛරසය, දරුණු මාරාන්තික වෛරසය ඇමරිකාවේ තුල සහ යුරෝපීය බොහෝ රටවල් වල ඉඳලා පැතිරෙන්න පටන් ගත්තා.
ඔවුන් දෙවියන් වහන්සේගේ විවස්ථාව කඩ කළ නිසා දෙවියන් වහන්සේ මේ වසංගතය ඔවුන් වෙතට එව්වා. ඒඩ්ස් රෝගය ඔවුන් අතරේ දැඩි විදිහට ප්‍රචාරණය වෙන්න පටන් ගත්තා. වෛද්‍යවරු මොකද්ද කළේ? ඒඩ්ස් හැදෙන්නේ නැතුව වැරදි කාම මිත්‍යාචාරයට යොමු වෙන ක්‍රම හැදුවා. ඒකට බෙහෙත් හැදුවා, වෙන උපකරණ හැදුවා, වෙනත් උපක්‍රම හැදුවා. ඒඩ්ස් හැදෙන්නේ ඔබ එකිනෙක කෙනා මෙන්න මේ විදිහට සම්බන්ධ වුණොතින් එම නිසා එම සම්බන්ධ නොවි ඔබ කාම මිත්‍යාචාරයට වැටෙන්න ඕන නම් වැටෙන්න. ඒක තමයි වෛද්‍යවරු කිව්වේ. පහුගිය දවස්වල ඇයි අපි ඔබට කිව්වේ වෛද්‍යවරුන්ව විශ්වාස කරලා වැඩ කරන්න එපා කියලා? වෛද්‍ය විද්‍යාව විශ්වාස කරලා වැඩ කරන්න එපා කියලා කිව්වේ ඇයි? ඔවුන් හැම විටකම දෙවියන් වහන්සේගේ විවස්ථා කඩන්න මිනිසයන්ට උදව් කරපු එක තමයි කළේ. ඔවුන් දෙවියන් වහන්සේගේ විවස්ථා රකින්න උදව් කළේ නැහැ. ඔවුන් හැම විටකම දෙවියන් වහන්සේගේ විවස්ථාව කැඩීම කමක් නැහැ කියලා තමයි කිව්වේ. ඔවුන් කුඩා දරුවන්ට කියන්නේ ස්වයං වින්දනය කළාට කමක් නැහැ කියලා. ඒකෙන් අනාගතයේ වෙන මහා විනාශය ගැන ඔවුන් දන්නේ නැහැ. ඔවුන්ට ඒක වැඩක් නැහැ. ඔබේ දරුවා, ඔබේ පවුල් විනාශයට ගියත් දොස්තරලට වැඩක් නැහැ. වෛද්‍ය විද්‍යාවට වැඩක් නැහැ. ඔබ වැරදි සම්බන්ධතාවයකට ගිහිල්ලා ඔබ වෙනත් කෙනෙක් එක්ක සම්බන්ධතාවයක යෙදිලා ඉන්නවා නම් වෛද්‍යවරු කවදාවත් අහන්නේ නැහැ. ඔයා විවාහ වෙලාද මේකට යන්නේ? මේ සම්බන්ධතාවය කරන්නේ? ඒක අහන්නේ නැහැ. විවාහ වුණත් එකයි නැතත් එකයි. ඕන ෆාමසියකින් උපත් පාලන පෙති, උපත් පාලන අනෙකුත් දේවල් ඔබට ඕන ෆාමසියකින් ගන්න පුළුවන්. වෛද්‍යවරු හමු වෙලා ඕනම සැත්කමක්, ඕනම දෙයක්, ප්‍රතිකාරයක් ඒව සඳහා ලබා ගන්න පුළුවන්. ඉන් පසුව කාට හරි වැරදුනොත් වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා මොකක්ද එයා කරන්නේ? අපි ඊයේ කියපු මිනී මැරීමේ පාපයට සමාන ගබ්සාව වෛද්‍යවරු අතින්ම කරලා දෙනවා. කමක් නැහැ. ඕක ගණන් ගන්න එපා. අපි මේ දරුවව ඉවත් කරමු කියලා ඒ දරුවව අයින් කරනවා. ඔයා මේ කරපු දේ වැරදි නේද? මේක කරොත් විනාශයක් වෙනව නේද? ඔයා මේක මිනී මැරීමක් නේද මේ කරන්නේ? ඒ මොනවත් කතා කරන්නේ ඒක කරලා දෙනවා. අවසානයේ ගබ්සාව කියන සාතන්ට කරන පූජාව කරන්නත් එයාලා උදව් කරනවා. පාපයට වැටෙමින් කාම මිත්‍යාචාරය කරමින් දරුවන් නොසෑදී සිටින්නට ඔවුන් පෙති නිර්මාණය කළා, ඖෂධ නිර්මාණය කළා. ඒඩ්ස් රෝගය හැදෙන්නේ නැතුව කාම මිත්‍යාචාරයට වැටෙන්න උපකරණ සහ විවිධ උපක්‍රම වෛද්‍ය විද්‍යාව තුලින් නිර්මාණය කරනු ලැබුවා. කිසි ලෙසකින් ඔවුන් මේකට විරුද්ධ වුණේ නැහැ. ඔවුන් ලෝකයේ විනාශයට යන්න ඉඩ හැරියා. මේ ලෝකයේ විනාශයට පදනම තමයි මේ ලෝකයේ විද්‍යාවන්, වෛද්‍ය විද්‍යාව ලෝකයේ විනාශයට පදනම මිසක් ඒක ඔබේ ගැලවුම් කරුවානන් නොවේයි. ඒක විනාශයක්. ඒක තමයි මේ ලෝකෙට මේ විනාශය කළේ. දෙවියන් වහන්සේ දුන්න දඬුවම් පවා ඉවත් කළා. දෙවියන් වහන්සේ මේ පනත් කඩද්දි මිනිස්සුන්ට දඬුවම් කළා, වසංගත එව්වා. ඒඩ්ස් රෝගයෙන් මිනිස්සු මැරෙන්න ගත්තා. ඇයි එහෙම කළේ? ඊළඟ පරම්පරාව හරි රැක ගන්න ඕන නිසා. උන්වහන්සේ වසංගත එව්වේ ඇයි? ඒක කඩ ඒක යවන්න කියලා යාඥා කර උපක්‍රම වලින් එන්නත් හොයාගෙන මොනවා හරි ක්‍රමයකින් ඒක නතර කරන්න නෙමෙයි. වෙච්ච පාපේ තේරුම් අරගෙන පසුතැවිලා ඊළඟ පරම්පරාව හරි මාර්ගයකට හැඩ ගැහෙන්න අවශ්‍ය නිසා දෙවියන් වහන්සේ දඬුවම් දුන්නා. හැබැයි වෛද්‍ය විද්‍යාවෙන් දෙවියන් වහන්සේ දුන්න දඬුවම පවා ඉවත් කරගෙන නෑ අපි මේ ක්‍රමයට මේ පාපයට වැටෙනවා කියලා ක්‍රමය වෙනස් කරලා පාපයට ඔවුන් වැටෙන්න පටන් ගත්තා. ලෝකේ ක්‍රමවලට ඉඩ දුන්නා. බොහෝ දෙනෙක් ලෝකේ ආදරය, ලෝකේ සම්බන්ධතා හරි කියලා හිතාගෙන තමයි ඉන්නේ. ඒ තරුණ තරුණියන් අතර ඇතිවෙන ටීවී එකේ ටෙලිනාට්‍යවල, ෆිල්ම් වල පෙන්නන තරුණ තරුණියන් අතර ඇතිවෙන ආදරය හරි දෙයක් කියලා තමයි ලෝකය හිතාගෙන ඉන්නේ. හැබැයි ඒක හරි ආදරයක් නෙමෙයි. ස්ත්‍රියකගේ ලස්සන නිසා එයාට ආකර්ෂණය වෙලා මං ඔයාට ආදරය කියලා එයාගේ පස්සෙන් ගිහිල්ලා කැමැත්ත අහලා ආදරය කළා එයාව ලබා ගන්න උත්සාහ කිරීම ඇත්ත ආදරයක් නෙමෙයි. පුරුෂයනි, පිරිමි ළමයින්ට මම මේ කියන්නේ. ඔයාලා ගෑනු ළමයෙක්ගේ ලස්සනට ආස වෙලා එයාගේ පසුපසින් ගිහිල්ලා ඔයා කියයි නෑ මට එයා නැතුව බෑ, මං එයාට ආදරේ කියලා කියයි. ඒක ආදරේ නෙමෙයි. ඔයා එයාගේ පෙනුමට, රූපෙට ආසයි. ස්ත්‍රීන්, ගෑනු ළමයි ඔයා පිරිමි ළමයෙකුගේ ශක්තිය නිසා, එයාට තිබෙන දේපල නිසා,
එයාට තිබෙන වාහනේ නිසා, එයාට තිබෙන සමාජ තත්ත්වය, ගෞරවය හෝ එයාට තිබෙන දේවල් මිල මුදල් නිසා ගොඩක් ගෑනු ළමයි, පිරිමි ළමයි එක්ක ආදරෙන් වෙලෙනවා කියලා තමයි යාලා කියන්නේ. මම මෙයාට ආදරෙයි, මට මෙයා නැතුව බෑ කියලා ගෑනු ළමයි පුරුෂයන්ට කියනවා, පිරිමි ළමයින්ට කියනවා. ඒක ඇත්ත ආදරයක් නෙමෙයි. ඔයාලට තෝරගෙන, ඔයාලට ඕන විදිහට කෙනෙක්ව තෝරගෙන ආදරය කරන්න දෙවියන් වහන්සේ එහෙම එකක් හදලා නැහැ. දැන් අම්මට තාත්තට ආදරේ ඔයා. ඔයා අම්මව තාත්තව තෝරලා බැලුවද? ඔයා අම්මව තෝරලා බලද ආවේ? මට ලස්සන අම්මා කෙනෙක් ඕන. ඒක නිසා මම ලස්සන අම්මා කෙනෙක්ව තෝරගෙන මං එයාගේ කුසෙන් තමයි බිහි වෙන්නේ කියලා ඔයා තෝරගත්තද? එහෙම කළේ නැහැ. දෙවියන් වහන්සේ එවපු තැනින් ඔයා ආවා. විවාහයත් අන්න ඒ වගේ. දෙවියන් වහන්සේ තමයි ඔබට විවාහ සම්බන්ධතාවය ලබා දෙන්නේ. එතන තමයි දෙවියන් වහන්සේ ගොඩනගන සැබෑ ආදරය පසු කාලීනව ටිකෙන් ටික ගොඩනැගෙන්නේ. ආදම්ට ඒවව ලබා දීපු විදිහ බලන්න. ආදම් ඒවව තෝරලා බලලා ගොඩක් අය අතරින් ලස්සන කවුද කියලා බලලා මම මෙයාට ආකර්ෂණය වෙනවා, මට මෙයා නැතුව බෑ, මං මෙයාට ආදරෙයි කියලා එයාගේ ලස්සන නිසා ආකර්ෂණය වෙලා එයාව ලබා ගත්තා නෙමෙයි. දෙවියන් වහන්සේට ලබා දුන්නා. ඊසාක්ට භාර්යාවක් ලබා දුන්න විදිය බලන්න. ඊසාක්ගේ කැමැත්ත අහා හිටියේ නෑ. ආබ්‍රහම් මොකද්ද කළේ? දෙවියන් වහන්සේ ඊසාක්ට ලබා දෙන භාර්යාව ලබා ගැනීම සඳහා තම සේවකයව තම පුරාතන නෑදෑයන් වෙතට යවලා දෙවියන් වහන්සේ මුණගස්වපු දෙවියන් වහන්සේ ලබා දුන්න ස්ත්‍රියව එක්කගෙන ඇවිල්ලා ඊසාක්ට විවාහ කරලා දුන්නා. යාකෝබ් බලන්න. යාකෝබ්ට දෙවියන් වහන්සේ ලෙයාව විවාහ කරලා දුන්නා. හැබැයි යාකෝබ් ඊට ප්‍රථමයෙන් රාකේල් එක්ක වැරදි සම්බන්ධතාවයකට ඇතුල් වුණා. එයාලා ඒකට ආදරය කියලා තමයි කිව්වේ. ඒක ආදරේ නෙමෙයි, ඒ ස්ත්‍රියගේ පෙනුමට ඇති වුණු ආකර්ෂණය. අද සමහර අය චිත්‍රපටිවල, ෆිල්ම් වල, මේ ටෙලිනාට්‍යවල රංගපාන අයටත් ආදරය කරනවා. ඇයි ඒ? එයාලගේ පෙනුමට ආදරය කරන්නේ. පාරේ බැහැලා යන, පාරේ හම්බ වෙන, ටියුෂන් ක්ලාස් එකේදී හම්බ වෙන, ඉස්කෝලේදී හම්බ වෙන, මගතොටේ ඔයා රැකියාව කරන ස්ථානයේදී හමු වෙන ගෑනු ළමයෙක් දැක්කම, ලස්සන ගෑනු ළමයෙක් දැක්කම, පිරිමි ළමයි එයාට ආදරේ හිතෙනවා කියලා තමයි කියන්නේ. ආදරේ නෙමෙයි හලෝ ඒක. එයාට දැනෙන ආකර්ෂණය. ඔයා ඒ ගෑනු ළමයාගේ ලස්සනට ආසයි. ඒ ආසාව. ඒක විවාහයත් එක්ක කිසිදු සම්බන්ධතාවයක් නැහැ. ගෑනු ළමයි හොඳට මතක තියාගන්න. ඔයා පිරිමි ළමයෙකුගේ සල්ලි වලට නම් ආස උනේ. ඔයා පස්සේ කියයි මම ආදරෙයි කියලා එයාට. මට යාව නැතුව බෑ. හැබැයි ඔයා මුල් තීරණය ගත්තේ කොහොමද? ඔයා තේරුවා. ඔයාගේ ඔෆිස් එකේ ඉන්න ගොඩක් පිරිමි අතරින් ඔයා තෝරලා බැලුවා කවුද කෝ බලමු. මට ගෞරව කරන්නේ කවුද? මට දැන් කෙනෙක් කියයි නෑ මං සල්ලි ගැන බැලුවේ නෑ කියලා. වාහනේ ගැන බැලලා නෙමෙයි මං විවාහ වුණේ කියලා කියයි. හැබැයි ඔයා බැලුවා එයා ඔයාට ගෞරව කරනවද? එයා ඔයා ගැන සැලකිලිමත්ද? එයා ඔයාගේ පස්සෙන් එන කෙනෙක්ද? පස්සෙන් එන අය බලලා විවාහ වෙන්නේ නෑ. එයා ඔයාට ආස වෙලා ඔයාගේ පස්සෙන් එනවා. ඔයත් බලනවා කවුද වැඩිපුර සල්ලි තියෙන්නේ කවුද? හොඳම වාහන තියෙන්නේ කවුද? මට ගරු කරන්නේ කවුද? මං ගැන සැලකිලිමත් කවුද කියලා හොයලා බලලා ඔයත් ඔයාගේ වාසියට ඔයාට දෙයක් ලබා ගන්න. ඔයාගේ ආසාවක්, ඇතුළාන්ත ආසාවක් පියව ගන්න තමයි පුරුෂයෙක් හොයාගත්තේ. ඔයා ගැන සැලකිලිමත් වෙන, ඔයා ගැන අගය කරලා කතා කරන, ඔයාගේ පස්සෙන් නිතර ඇවිල්ලා ඔයාට මේ අවධානය වැඩිපුර දෙන කෙනා නෙමෙයි ඔයාගේ විවාහයට දෙවියන් වහන්සේ සූදානම් කරලා තියෙන්නේ. රැවටෙන්න එපා ඒවට. ගෑනු ළමයි ඒකට රැවටෙනවා. රැවටුනාම හිතනවා හරි මං ගැන මෙයා සැලකිලිමත්. එහෙනම් මට මෙයාත් එක්ක පෞල් ජීවිතය හොඳින් ගත කරන්න පුළුවන් වෙයි. මෙයාට සල්ලි තිබෙනවා. ඒක නිසා මට හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි. විවාහ වුණොත් හොඳට ඉන්න පුළුවන් වෙයි. මෙයා මට ගරු කරනවා වගේ පේනවා. මෙයා මාව දැක්කම මගේ බලන්න මෙයා කොච්චර මගේ පස්සෙන් එනවද? මෙයා මගේ ගැන පුදුම සැලකිල්ලක් තිබෙන්නේ. මගේ ගැන මේ පුදුම මෙයාට උනන්දුවක් තිබෙනවා. ඒක නිසා මෙයා මං ගැන හැමදෑම සැලකිලිමත් වෙයි කියලා එයාව විවාහයට තෝරගන්නවා බොහෝ ගෑනු ළමයි. හැබැයි එයාගේ සැලකිල්ල සතියක් දෙකක් උපරිම තියෙයි. එහෙම සැලකිල්ලක් තිබෙන්නේ නැහැ. ඒ නිසා සැලකිල්ල බලලා, මිල මුදල් බලලා, ඔබට දක්වන තත්වය, ගෞරවය බලලා ගෑනු ළමයි
පිරිමි ළමයින්ව හොයාගන්න යන්න එපා. ඒක හරියන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඔබට කාවද ලබා දෙන්නේ ඒ කෙනා එක්ක තමයි ඔබ විවාහ විය යුත්තේ. එතන තමයි ආදරය ගොඩ නැගෙන්නේ. ආදරය කියලා දේවල් දෙක තුනක් නැහැ. එකම ආදරයයි. හරියට අම්මා කෙනෙක් තමන්ගේ පුතාට දක්වන ආදරය. පුතෙක් දියණියක් තමන්ගේ අම්මට තාත්තට දක්වන ආදරය. අන්න එතන ආදරයක් තිබෙනවා. ඒ ආදරය ගොඩ නැගුණේ කොහොමද? ළමයි බැලුවද පොළවට එන්න කලින්? එහෙමත් බැලුවලු සමහරු අය. ඒ නොදන්න කමට කියන ගොන් කතා ඒවා අහන්න එපා ඔබ. මම බලලා කවුද අම්මා තාත්තා කවුද කියලා බලලලු සමහරු අය ආවේ. එහෙම එකක් තියනවද? ඔබ බලන්න නැතුව ආවේ. ඔබ බැලුවේ නෑ කාටද මිල මුදල් තියෙන අම්මා කෙනෙක් ගාවද ඉපදුනේ ඔයා. කල්පනා කරාද මෙහෙට එන්න කලින්? වැඩිපුර සල්ලි තියෙන කාටද? දීපල තියෙන කාටද? වැඩිපුර මාව හොඳින් බලා ගන්නව ඇත්තේ කවුද? මට සැලකිලි දක්වලා මාව බලා ගන්න පුළුවන් කාටද? වැඩිපුර ලස්සන අම්මා කවුද? කඩවසම් තාත්තා කෙනෙක් හොයා ගන්න ඕන. කඩවසම් තාත්තා කෙනෙක් සහ ලස්සන අම්මා කෙනෙක්. කාර් එකක් තියෙන තාත්තා කෙනෙක් එක්ක තමයි මම නම් සෙට් වෙන්නේ. මම එම තමයි මම පොළොවට උපදින්නේ කියලා කවුරු හරි ඔයාලා කිව්වද? එහෙම කිව්වේ නැහැ. දෙවියන් වහන්සේ එවපු තැනින් ඇවිල්ලා ඒකට පිළිගෙන යටත් වුණ නිසා දැන් අම්මලා සහ දරුවන් අතරේ තාත්තලා සහ දරුවන් අතරේ සැබෑ මිත්‍රකම සැබෑ ආදරය ගොඩ නැගෙනවා. ඒක සැබෑ ආදරයක්. සැබෑ ආදරය ගොඩ නැගෙනවා. හැබැයි ස්ත්‍රීන් පුරුෂයන් අතරේ එම සැබෑ ආදරය ගොඩ නැගුවා දෙවියන් වහන්සේ ඉස්සර. හැබැයි දැන් ඒක වෙනත් වැරදි දෙයකින් වෙනස් වෙලා තිබෙනවා. ස්ත්‍රීනුත් පුරුෂයාගෙන් Tamanට යමක් ලබා ගැනීමේ අරමුණෙන් එයාට ආකර්ෂණය වෙලා Tamanට දෙයක් ලබා ගන්න උත්සාහ කරනවා. පුරුෂයනුත් කපටි එයාලත් වැඩියෙන්ම ලස්සන කෙනාව Tamanට ලබා ගන්න කටයුතු කරනවා. Tamanට අවශ්‍ය දේ ලබා ගන්න. මෙතන කිසි කලෙක ඔයාලා අතරේ ආදර සම්බන්ධතාවයක් ගොඩ නැගෙන්නේ නැහැ. මේක මහ විනාශයක් මේ පොළවේ සිදුවෙන. ඔක්කොම කවි ගීත ෆිල්ම් චිත්‍රපටි මේ ටෙලිනාට්‍ය පොත් නවකතා මේ ඔක්කොම ලියවිලා තිබෙන්නේ ඔබට වැරදි අදහසක් ඔබේ මනසේ කොටන්න. මේක සාතන්ගේ උපක්‍රමයක්. සාතන් විසින් ඔබේ මනසට වැරදි අවබෝධයක් ලබා දීම සඳහා ඔබ හැන්දෑවට වාඩි වෙලා බලන ඔක්කොම කතා තුලින් ඔබේ දරුවන්ගේ මනසට මේ වැරදි අවබෝධය කොටනවා සාතන්. තව තදට දවසින් දවස ඒක කොටලා මේක තමයි ඇත්ත. මේක තමයි ඇත්ත. මෙහෙම තමයි සම්බන්ධ වෙන්නේ. ලස්සන ගෑනු ළමෙක් හොයාගන්න. බලන්න මේ ෆිල්ම් එකේ පිරිමි ළමයා ලස්සන ගෑනු ළමෙක් එක්ක සම්බන්ධ වුණේ. බලන්න මේ ෆිල්ම් එකේ ගෑනු ළමයා හොඳට ෆයිට් කරන්න පුළුවන්. හොඳට සල්ලි තිබෙන මෙහෙම ඒ ගෑනු ළමයා ගැන සලකන හොඳ කෙනෙක් එක්ක තමයි මෙහෙම සම්බන්ධ වුණේ. මේක තමයි ඇත්ත. මෙහෙම සම්බන්ධ වෙන්න කිය සාතන් ඔබේ සිතට කුඩා දරුවන්ගේ සිතට මේවා කොටා පොවා ඔවුන්ගේ සිත් ඒ තුල දැන් හැඩගස්වල ඉවරයි බහුතරයක් දෙනාගේ. දෙවියන් වහන්සේ ලබා දෙන එක ලබා දෙන්න ගොඩක් අය කැමති නෑ. තමන් තෝරලා තමන්ට ඕන විදිහට ගන්නම් කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඒක මහා විනාශයකට මේ මුළු කිතුණු සභාව සමාජයේ ලෝකය රැගෙන ගිහිල්ලා තිබෙනවා. සියලු පාපයන් පටන් ගත්තේ මෙහෙමයි. විවාහ වෙන්න ඒ අයට අවසර දුන්න හරි එහෙනම් ඔයාලා තෝරගෙන විවාහ වෙන්න. දෙවියන් වහන්සේ එහෙම දුන්නද? දෙවියන් වහන්සේ එහෙම කළේ නෑ. ඒක වැරදි සම්බන්ධතාවයක් කියලා දෙවියන් වහන්සේ කිව්වේ නුඹ විවාහ වේ යුතු කෙනා මම පෙන්වන්නම්. මම ඒක ලබාග දෙන්නම් සුදුසු වයසේදී. ඔබ සුදුසු වයසේදී විවාහ වුණාම ඔබ අතරේ ඔබ මීට පෙර අපි මුලින්ම විස්තර කරපු විදිහට වෙනත් ක්‍රමයකින් ඔබේ ලිංගික සම්බන්ධතාවයන් වෙනත් දෙයක් එක්ක වෙනත් ක්‍රමයක් එක්ක වෙනත් කෙනෙක් එක්ක ඇති කරගෙන නැත්නම් දෙමව්පියෝ ඒ දරුවව එතෙක් කාලයක් රැකගෙන ඇවිල්ලා තිබෙනවා නම් දෙවියන් වහන්සේ දෙන කෙනත් එක්ක විවාහ වෙන්න බය වෙන්න එපා. ඔබ අතර හොඳ ආදරයක් සම්බන්ධතාවයක් හොඳ ජීවිතයක් ගොඩනගෙනවා. ඔබ තෘප්තියට පැමිණෙනවා. ඔබ සැනසෙනවා. දෙවියන් වහන්සේ තුල ඔබේ පවුල ආරක්ෂා වෙනවා. හැබැයි මේක ගැන බලන්නේ නැතුව වෙනත් සම්බන්ධතාවලට ඇබ්බැහි වෙනකම් බලාගෙන හිටියොත් ඒ දරුවෝ විවාහය තුලදී විනාශයට යනවා. ඒ වගේම ඒ අයට ඕන විදිහට ගෑනු ළමයින්ව පිරිමි ළමයින්ව තෝරගන්න ඉඩ දීප එක තමයි යුරෝපීය රටවලත් මුලදී කළේ. මුල්ම පියවර අන්න ඒක. ඊට පස්සේ දෙමව්පියන්ගේ මැදහත් වීම නැති වුණා. දෙමව්පියෝ සොයා බැලීම නැති වුණා. දෙමව්පියෝ මැදහත් වෙලා සභාව මැදහත් වෙලා මෙයාට ගැළපෙන කෙනා කවුද කියන එක වැඩිහිටියෝ තීරණය කරලා සාකච්ඡා කරලා ඒ ප්‍රඥාවන්තව තීරණ අරගෙන
විවාහයන් සිදු කර දීම ටිකෙන් ටික නැති වුණා. විවාහයන් එලෙස සිදු කරලා දුන්නත් කුඩා දරුවෝ වෙන දේවල් වලට ඇබ්බැහි වුණ නිසා විවාහයන් දැනටමත් බිඳ වැටලා තිබෙනවා. මේ මුළු ලෝකය මෙන්න මේ වැරදි සම්බන්ධතාන් නිසා වැරදි අතකට ගමන් කරලා තිබෙනවා. මුළු ලෝකය කාම මිත්‍යාචාරයට රුකුල් දෙනවා. කාම මිත්‍යාචාරය ස්වභාවික දෙයක් කියලා ඔවුන් ඒක පිළිගෙන ඒකට ඉඩ දීලා තිබෙනවා. හරිද? මේ නිසා ලොකු විනාශයක් ලෝකේ ඇති වෙලා තිබෙනවා. ඒ නිසා ලෝකේ ගොඩක් විලාසිතාවන් එවැනි දේ පැමිණිලා තිබෙනවා. ඒක සාමාන්‍ය දෙයක් විදිහට ලෝකය දකිනවා. විලාසිතා කරනවා. දෙවියන් වහන්සේගේ සුද්ධ ව්‍යවස්ථාවන් වෙනුවට අද සභාවන් විලාසිතාගාර බවට පත් වෙලා තිබෙනවා. බොහෝ සභාවන් වල දැන් කිතුණුවන්නේ මේක දැන් උගන්වන්නේ කිතුණුවනේ මේ ව්‍යවස්ථා දැනගන්න ඕන. අනිත් අයගේ විලාසිතා ගැන අපිට කියලා වැඩක් නැහැ. කිතුණුවනුත් විලාසිතා කරන්න පටන්ගෙන තිබෙනවා. මේකප් කරන්න අනිත් අයව ආකර්ෂණය කර ගැනීමෙන් තමයි මේ ඔක්කොම කරන්නේ. මොකටද ඔයාලා මේකප් කරන්නේ? නිකන් ආසාවට. ඔයාලා තොල් පාට කරන්නේ ඇයි? ඔයාලා ඇහි බැම හැදන්නේ ඇයි? ඔයාලා මේකප් කරන්නේ ඇයි? නිකන් සමට හොඳ නිසාද? එහෙම නෙමෙයිනේ. ඇත්ත කතාව මොකද්ද? ගෑනු අය පිරිමි අයව ආකර්ෂණය කර ගැනීමට මේකප් කරනවා. පිරිමි අයත් ඒ බඳු දේවල් කරනවා. එයාලා ජිම් ගිහිල්ලා ඇඟ හදා ගන්නවා. මොකටද? නිකන් ගෙදරට වෙලා ඉන්නද? දෙමව්පියන්ට පේන්න. යාළුවෝ දකින්න ඕන නිසා. මට ශක්තිවන්තව නිරෝගී දිවියකට මාර්ගයද ජිම් යාම නෑ. ඔයා මොකටද ඒක කරන්නේ? ඔයා කරන්නේ ගෑනු ළමයින්ව ආකර්ෂණය කරගන්න එහෙම ක්‍රමෙන්. ඉතින් මේ බඳු දේවල් වලට අහු වෙන මෝඩ ගෑනු ළමයි ඉන්නවා. හරිද? ඉතින් ගෑනු ළමයින්ගේ මේකප් එකට රැවටෙන මෝඩ පිරිමි ළමයි ඉන්නවා. මෝඩ වෙලා තිබෙන්නේ මුළු ලෝකය. ඉතින් අපි සියලු දෙනා මේ ලෝකයේ විනාශය තුල තමයි රැඳිලා හිටියේ. හැබැයි අපි දැන් මොකද්ද කරන්න ඕන? දැන් ඊළඟ પરම්පරාව හරි මේ විනාශයෙන් ගලවන්න ඕන. අපි මෝඩ කමක මෙතෙක් කාලයක් සිටියේ. මේ රැවටිල්ලකට අසු වෙලා සිටියේ. අද ඕනම කැත කෙනෙක් ලස්සන කරලා ගන්න පුළුවන් පැය දෙක තුනක් ඇතුළත සැලුන් එකකට ගියා නම් කළු අය සුදු කරලා ගන්න පුළුවන්. සුදු මදි අය තව සුදු කරලා ගන්න පුළුවන්. පෙනුම හදන්න පුළුවන්. නහය ඇදයි නම් කෙලින් කරලා හදලා හැඩ කරලා ගන්න පුළුවන්. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. ලස්සන කියන එක පිටතින් නිර්මාණය කරන්න පුළුවන්, ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්. ඒකේ කිසි ගැටලුවක් නැහැ. ඒවට අදාළ ප්‍රතිකාර ක්‍රම ඔක්කොම ලෝකයේ විලාසිතාවන් වෛද්‍යවරු විසින්ම ගොඩනගලා දීලා තිබෙනවා. එයාලට මේ ව්‍යවස්ථා මොනවද? දෙවියන් වහන්සේගේ සැලැස්ම මොකද්ද? පෞල් ජීවිතය කියන්නේ මොකද්ද? පෞල රැක ගන්න ඕන නේද කියන හැඟීම කිසිම වෛද්‍යවරයෙක්ට නැහැ. වෛද්‍ය විද්‍යාවට ඒ හැඟීම නැහැ. ඒක සාතන්ගේ දෙයක්. ඒක ගැන අහන්න එපා කවුරුවත්. එතකොට අරකද මේකද පඬිත කතා කරන්න එපා. ඒක සාතන්ගේ දෙයක්. ඒක දෙවියන් වහන්සේ හදපු දෙයක් නෙමෙයි. ප්ලාස්ටික් සැත්කම් කියන්නේ සාතන්ගේ දෙයක්. මේකප් කිරීම කියලා කියන්නේ සාතන්ගෙන් පැමුණුණු දෙයක්. තොල් පාට කිරීම සාතන්ගෙන් පැමුණුණු දෙයක්. දෙවියන් වහන්සේගේ දේ මොකද්ද? දෙවියන් වහන්සේ මුළු ශරීරය වැසෙන විදිහට අඳින්න කියලා ඊශ්‍රායල් ජාතියට කිව්වේ. ඔබ මේකප් කරගෙන ඔබ පිටතින් එක එක හැඩ ගන්වගෙන ඔබ සිටිනව නම් ඔබ සිතින්ම එම කාම මිත්‍යාචාරී පෙළඹීමට තමයි දැන් ඔබ යොමු වෙලා ඉන්නේ. ඔබේ ප්‍රොෆයිල් කොහොමද බලන්න? Facebook account වල දාලා තියෙන ප්‍රොෆයිල්, WhatsApp වල දාලා තියෙන ප්‍රොෆයිල් මේකප් කරගෙන දැන් මෙතන සේවය කරන එකෙක්වත් ගොංකම් කරලා දාලා තියන්න එපා. අයින් කරන ගෲප් වලින්. හරිද? කරුණාකරලා සේවය කරන අය හරියට ඇඳලා පැනදලා ගෑනු ළමයි ගෑනු අය සේවය කරනවා නම් හරියට ඒක ඇඳලා පැනදලා එක්ක දාන්න. ගෑනු අය ඔයාගේ ෆොටෝ එක ප්‍රොෆයිල් එකේ දැම්මේ නැතුවට කමන්නේ. පස්සේ මට අරගෙන කියන්න එපා මේ කොල්ලෝ කතා කරලා පිස්සු කෙලිනවා කියලා. ඔයා දාලා තියෙන ප්‍රොෆයිල් එක ඉස්සෙල්ලා බලන්න. ඔයා ලස්සනට මේකප් කරලා ප්‍රොෆයිල් එක දැම්මේ කොල්ලන්ට කතා කරන්න නේන්නම්. මොකටද දැම්මේ එහෙම එකක්? ගෑනු ළමයි අයින් කරන්න එහෙනම් ප්‍රොෆයිල් එක. ඔයාගේ මූණේ ලස්සන, ඔයාගේ පෙනුම එක එක පිරිමින්ට ඔක්කොටම ලෝකෙට පේන්න Facebook වලයි WhatsApp වලයි ප්‍රොෆයිල් දාලා මොන මගුලක්ද කරන්නේ ගෑනු ළමයි? මොලයක් කියලා දෙයක් නැද්ද? අන්තිමට කතා කරලා කියන කෝල් කරා බලන්නකො මේ පිරිමි ළමයි හරි නරකයි නේද? එයාලා අපිට කෝල් කරනවා සැරින් සැරේට කෝල් කරන්න ඔයාගේ ප්‍රොෆයිල් එකේ බලලා ඔයා ඉන්න විදිහ මේකප් එක බලලා කතා කරන්නේ. ඒක නිසා ඒව හදාගන්න.
ඒ අනුවන දේවල් සේවය කරන අය කිසිසේත් මේ බඳු දේවල් කරන්න එපා. දැන් අනිත් අයත් මේ ව්‍යවස්ථා ඉගෙන ගන්නවා. ඒවා ඉගෙනගෙන හදන්න. ගෑරු ළමයින්ගේ ෆොටෝ නැති වුණාට කමක් නැහැ ප්‍රොෆයිල් එකේ. ඉස්සර බලන්න ලංකාවේ මේවා තිබුණු මේවා හොඳින් මේ සංස්කෘතියේ තිබුණු කාලයක් තිබුණා. ලංකාව දෙවියන් වහන්සේව නොදන්න රටක් වුණත් විවාහය සම්බන්ධයෙන් හොඳ සංස්කෘතියක් තිබුණා එක කාලෙක ලංකාවේ. ඒ කාලේ බලන්න ලංකාවේ අය මූණ පේන්න හැමතැනම පෙන්න ගියේ නැහැ. හරිද? ෆොටෝ එකක්වත් කාටවත් දුන්නේ නැහැ. දෙන්න එපා. ගෑනු ළමයි අඩු ගානේ විවාහයට ප්‍රථමයෙන් වෙන කෙනෙක්ට ෆොටෝ එකක්වත් දෙන්න එපා. හරිද? ඔයාගේ පුරුෂයා, ඔයා විවාහ වෙන කෙනා, ඔයාගේ ලස්සන ඔයාගේ ෆොටෝ එක දැක්කම ඇති ඔයා විවාහ වෙන්න යන කෙනාටවත් විවාහයට ප්‍රථමයෙන් ෆොටෝ යවන්න එපා ගොන්කමට. ඒවා කරන්න එපා. අද ඊට වඩා විශාල විනාශ ඇවිල්ලා තිබෙනවා. අද වීඩියෝ කෝල් හරහා කරන්න තිබෙන සියලු ලිංගික ක්‍රියාවන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ගොඩක් ගෑනු ළමයි කරලා තිබෙනවා. ඔයාලා මහා විනාශයකට යන බව හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. පුරුෂයනි, පිරිමි ළමයි ඔයාලා මහා විනාශයකට යන්නේ. ඔයාලා පස්සේ අඬා වැළපෙයි. ඔයාලගේ කඳුළු වලදී දෙවියන් වහන්සේ ඔයාට උදව් කරන්න නම් එන්නේ නැහැ. ඒකට හේතුව ඔයා දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව කඩ කළා. ඔයා දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව සුළු කළා. පිරිමි ළමුනි මේවා ඉගෙන ගන්න අය දැන් ඉක්මනින් පශ්චාත්තාප වී දෙවියන් වහන්සේ කියන සුද්ධ මාර්ගයට එන්න. එක එක ගෑනු ළමයින්ගේ මේකප් වලට තොල් පාට කිරීම වලට රතු වෙච්ච තොල් වලට ලස්සන ඇහි බැම වලට රැවටෙන්න එපා. පාට කරපු මේකප් කරපු සුදු මුහුණු වලට රැවටෙන්න එපා. Facebook එකේ වෙනම ලයිට් ගහලා ෆොටෝ හදලා එඩිට් කරලා දාපු ෆොටෝ වලට රැවටෙන්න එපා. ඒ වැරදි සම්බන්ධතාවලට යන්න එපා. මේ සේවය කරන පිරිමි ළමයින්ට වඩාත්ම සුදුසු භාර්යාව දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කළත් ඉවරයි. එයා ඉන්න ඔයා දෙවියන් වහන්සේ ආව ඒ තෙන්ට ගේනකම් දෙවියන් වහන්සේ ආව සූදානම් කරලා තියෙන්නේ. ඔයාගේ ඇත්තම භාර්යාව, ඔයාගේ ඇත්තම සහකාරිය, ඔයාගේ ඇත්තම සහකාරයා දෙවියන් වහන්සේ සංගවලා ගොඩනගනවා මේ කාලේ. එයා ඉන්නවා. ඒ නිසා පිරිමි ළමයි කලබල වෙලා හදිස්සි වෙලා ඔයාට ඕන විවාහය කරගන්න එපා. වා පිටතින් බලලා විවාහ වුණා වෙන්න පුළුවන්. දැන් මේ දවස්වල මාස් දාලා නිසා පේන්නේ නැහනේ අඩු ගානේ නහය කටවත් තියෙන්නේ කියලා කොහොමද කියලා පේන්නේ නැහැ. S2 නටවන විදිහට පිරිමි ළමයි රැවටිලා පස්සෙන් යනවා ගිහිල්ලා බලාගෙන ඉන්නවා. මාස් එක ගැලුවම තමයි පේන්නේ මුක්කම් වෙච්ච නහය, ඇද වෙච්ච කට ඒවා පේන්නේ. ඇයි මම මේ උදාහරණය කිව්වේ? මාස් එක ගැලෙව්වම එයාලගේ නහය කට පේනවා වගේ තමයි ඔයා විවාහ වුණාට පස්සේ ඔයා ලස්සනයි කියලා හිතාගෙන ඉන්න ගෑනු ළමයාගේ හිත ඇතුළාන්තයේ පේන්න පටන් ගන්නෙ. ඔයා පිටින් මෙච්චර කල් දැක්කේ ඒ ගෑනු ළමයා හරිම ලස්සනයි. ෂෝක් බලන්න, පැහැ බලන්න, පෙනුම කොච්චර සුසිනිදු ලලනාවක්ද. නා දලුමෙන් දෙතොල් කඩා හැලෙන හිසකෙස් අනේ අම්මේ කොච්චර ලස්සනද. කොයිතරම් බලන් ඉන්න ආසිතන මගේ ජීවිතයේ එකම සැනසීම ඔබයි කියලා ඔබ කවි ගීත ගායනා කළේ විරහ ගීත දාගෙන ඇඬුවේ මට මෙයා නැත්තම් ඉන්න බෑ කියලා පිරිමි ළමුනි ඔබ ඇඬුවේ කා එක්කද කියලා ඔයාට තේරෙන්නේ මාස් එක ගැලෙව්වම. කොයි මාස් එකද? මාස් එකක් දා හිටියේ නෑනේ. මාස් දාගෙන ඉන්නේ හැමෝම. හරිද? ඒ මාස් ගැලවෙන දවසක් එනවා. එතකොට යාගේ ඇතුළ පේනවා. හිත ඇතුළ පේනවා. හදවත පේනවා. එයාගේ පරණ පුරුදු පේන දවසක් එනවා යාට. එයාගේ සිත් ඇතුළේ තිබෙන කුහකකම්, දුෂ්ටකම්, එයාගේ තිබෙන මුරණ්ඩු ගති ඔයාට පේන වෙලාව එනවා. එතකොට ඔයාට ලස්සන පේන්නේ නැහැ. මාස් එක දාගෙන ඉන්නකම් ඔයා S2 දිහා බලාගෙන දැන් මේ දවස්වල පෝලිං වල ඉතින් පිරිමි ළමයි අර ගෑනු ළමයි දිහා බලාගෙන මාස් දාගත්ත ගෑනු ළමයි දිහා බලාගෙන ඒ ගෑනු ළමයිතුත් ඉතින් දැන් ගෑනු ළමයිට টොප් chance එකක් ඇවිල්ලා තියෙන්නේ කටවල් වල එහෙම මොන හරි ඇදකුද තියෙනවා නම් එයාලා මාස් එක දාගෙන ඇස් වලින් ඉඟිබිඟි පාලා ඇස් වල අවුලක් නැහැ නේ. ඇස් ලස්සනයි හැමෝගෙම ගොඩක් අයගේ. ඒ නිසා පිරිමි ළමයි ඉන්න තැන්වල එක එක নানা ප්‍රකාර විකාර කරන. ඉතින් පිරිමි ළමයිතුත් පෝලිං වල ඉන්න අතරේ වාහනවල බස්වල යන අතරේ මේ දවස්වල මාස් දාගත්ත ගෑනු ළමයි දිහා හරි ආසාවෙන් බලාගෙන ඉන්නේ. යාළගේ ඇස් බලන්න, නලල බලන්න, ෂෝක්නේ කෙස් ටික බලන්නකෝ යාගේ කෙස් කොච්චර ලස්සනද. ඒ ඔක්කොම බල ඉන්නවා. හැබැයි ඔයා මාස් එක ගලවනකන් තමයි ඔයා ඔක්කොම ඒ ටික කියන්නේ. සමහරු ලස්සන අයත් ඉන්නවා. සමහරු
ඇත්තටම බහුතරයක් 90ක් ඔය මාස් එක ගැලුවම ඔයාට එපා වෙන ඔයාව. පිරිමි ළමයි ගැනත් එහෙම මේ දෙපැත්තටම කියන්නේ. එයා හරියන්නේ නැහැ කියලා ඔයාට තේරෙනවා. මාස් එක ගැලුවම ඔය වගේ තමයි. ඔයා පිටත ලස්සන ගැන හිතලා ගෑනු ළමෙක් එක්ක විවාහ වුණා නම් පිටත ස්වරූපය ගැන හිතලා පිරිමි ළමෙක් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගත්තා නම් එයාගේ මාස් ගැලවෙද්දී එයාගේ පිටත ස්වරූපය වෙනුවට ඇතුළ පෙනෙද්දී ඔයා තවදුරටත් එයාගේ ඇස් දෙක දිහා බලා ඉන්නේ. මාස් එක ගැලුවට පස්සෙත් කැත ගෑනු ළමෙක් නම් මම කියන දේ නිකන් තේරුම් ගන්න. හරිද? කැතද ලස්සනද නෙමෙයි. ඇත්ත කතාව මම ඔයාලට තේරුම් යන්න කියන්නේ. හරිද? ඔයා තවදුරටත් දැන් කටේ මොකක් හරි ඇදයක් තියෙනවා කියලා හිතන්න. මාස් එක ගැලෙවම කෙල්ල කැතයි. දාන් ඉන්නකල් ලස්සනයි. ඇස් දෙක එහෙම ලස්සනයි. ඔයා බලන් ඉන්නවා. මාස් එක ගලවපු ගමන් ඔයා ඒ ගෑනු ළමයාගේ කැත පේන ඔයාට. කැත පෙනුනම ඔයා තවදුරටත් ඇස් දෙක දිහාම බලාගෙන නෑ බලන්න ඇස් දෙක ෂෝක් නේද නලල ඒ ටික බලන් ඉන්නවත් දැන් ඔයා නෑ. ඔයාට එතකොට අර කැත ටික පේන්න ගන්නවා. විවාහයෙන් පසුවත් සහ සම්බන්ධතාවයකින් පසුවත් ඔයාට මේකම වෙනවා. ඔයා ඊට පස්සේ ඒ ළමයාගේ සුදුකම, සුසිනිදුකම, ලස්සනකම, පිටත ආකර්ෂණය දිහා බලාගෙන ඉන්න නෑ. ගෑනු ළමයි පිරිමි ළමයින්ගේ පිටත ලස්සන, එයාගේ ශක්තිවන්තකම, එයාට තියෙන මිල මුදල්, එයාලට තියෙන ඒ කඩවසම්භාවය තවදුරටත් පේන්නේ නැහැ. ඊළඟට එයාට පේන්න ගන්න එයාගේ කැත පේන්න ගත්තම මොකද්ද වෙන්නේ? ලස්සන අතුරුදහන් වෙනවා. කැත පේන්න ගත්තට පස්සේ ඔයාට ලස්සනෙන් ඇති වැඩක් නැති වෙනවා. එම නිසා ඒ දේවල් වලට නොරවටෙන්නට අවශ්‍යයි. ඇතුළාන්ත ස්වરૂපය වහන්න පුළුවන් මේකප් වලින්. ඒ නිසා ගෑනු ළමයි මේකප් කරගෙන පිරිමි ළමයින්ව ආකර්ෂණය කරගන්න යන්න එපා. ඒක පාපයක්. ඔයා රැවටීමක් කරන්නේ. ඔයා බොරුවක් කරන්නේ. ඔයාගේ තොල් ඇත්තටම රතු පාට නැත්තම් රතු කරන්න එපා. හොඳද? ඔයා බොරු වංචාකාරියක්. හරිද? ඔයා මේකප් වලින් පිරිමි ළමයිතුත් එහෙමයි. පිරිමි ළමයිතුත් මේකප් කරනවානේ. පිරිමි ළමයිතුත් ගෑනු ළමයිව ආකර්ෂණය කරගන්න එක එක දේවල් කරනවා. නැති දෙයක් පිටතින් මවා පාන්න එපා. ඔයා බොරුකාරයෙක්. ඔයා වංචාවක් කරනවා. ඔයා දෙවියන් වහන්සේගෙන් නෝකට දඬුවම් ලබනවම තමයි. හරිද? ඒක නිසා තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජාතියට කිව්වේ සම්පූර්ණ වැස්මක් සහිත ඇඳුම් අඳින්න කියලා කිව්වේ. මුස්ලිම් කාන්තාවන් අඳින විදිහ දැකලා තියනවද? මුළු ශරීරය වැහෙන්නේ නැන්දා. ඒ ආభాෂය ආවේ කොහෙන්ද? ඒ ඊශ්‍රායල් ජාතියේ ආබ්‍රහම්ගේ වංශයෙන් ආපු ආభాෂය අද අපේ උන් යනෝ මුස්ලිම් ගෑනු අයන්ගේ මූණු අරින්න. බුර්කාව ගලවන්න කී කෑ ගහ හිටියා. දැන් ඔක්කොම මුහුණු වැස්ම ගලවන්න කී කෑ ගහ හිටියා. දැන් ඔක්කොම මුහුණු වැස්ම දාගෙන යන්නේ යසට. ලෝකයේ පාපයක් නොවන දෙයට විරුද්ධව කතා කළා ලෝකය. හරිද? ගෑනු අයගේ ශරීරය ඔක්කොම වැහෙන්න අඳින්න ඕනේ නැහැ. මුහුණු වැස්ම දාන්න ඕනේ නැහැ. ඇයි ඒව කළේ? ඒව කළා. ඒව නීතියේ තිබුණා ඉස්සර. ඇයි එහෙම කළේ? ගෑනු ළමයෙක්ගේ මුහුණ දැක්කම එතන ඇතිවෙන පාප හැඟීම තුලින් මහා විනාශයක් සිදු වෙනවා. ඒ නිසා විවාහයට එන්නට කලින් ඉඳලම අර වේල් එකක් දාලා දැන් ඒක මෙච්චර දවස් අවුරුදු ගාණක් කොල්ලයි කෙල්ලයි එකට ඉඳලා දැන් විවාහ වෙන දවසේ වේල් එක දාලා ගේන්න දෙයක් නැහැ නේ. උන් අරුගේ දකින්න තියෙන ඔක්කොම දැකලා ඉවරයි. දැන් වේල් එක දානවා විවාහ දවසේ විතරක් අපේ ක්‍රිස්තියානියයි ගොංකමට. අපේ ඉතින් කවුන් දන්නේ නැද්ද? කළොත් ගොංකමක් තමයි කරන්නේ. හේතුව දන්නේ නැහැ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ වේල් එක මොකද්ද? අර ගෑනු ළමයිගේ විවාහයට කලින් මෙහෙම දාන්නේ මූණට දාලා වැස්මක් දාලා ගේන්නේ. හරියට පැහැදිලි මූණව පැහැදිලිව දකින්න බැරි විදිහට වැස්මක් දාන්නේ. මොකද්ද ඒ? ඒක ඉස්සර ගෑනු ළමයි නිතරම දාගෙන හිටපු එකක්. පිරිමි ළමයාත් එක්ක විවාහ වෙන තුරුම එයාලා එළියට බැස්සොත් පාරට ගියොත් වේල් එක දාගෙන තමයි එළියට එන්නේ. ඇයි ඒකට අවසර දුන්නේ නැහැ. ගෑනු ළමයිගේ මූණක්වත් එහෙම පෙන්නුවේ නැහැ. විවාහෙන් පස්සේ ඒ පුරුෂයාත් එක්ක තමයි මේ සම්බන්ධතාවය, ඒ ආකර්ෂණය. ඒක එතන තමයි දෙවියන් වහන්සේ ගොඩනගන්නේ. හැබැයි ඒක දැන් ක්‍රිස්තියානි සභාවෙත් වේල් එක දාන වෙඩින් එක දවසේ විතරක්. හැබැයි උන් ඊට කලින් යාළු වෙලා තැන් තැන් වල ගිහිල්ලා රූම් ගානේ ගිහිල්ලා ඔක්කොම වටේ ගිහිල්ලා ඇවිල්ලා ඉවරයි. වෙඩින් එක දවසේ වේල් එක දානවා. වෙඩින් එක දවසේ විතරක්. මොනවද මේ චාරිත්‍රයේ වැවිලා අතීතේ නිරන්තරයෙන් ගෑනු ළමයින්ට දීපු පුරුදු ගෑනු ළමයි එහෙම තමයි ජීවත් වුනේ. අද ඒව නොදැන
නිකන් මේ එක දවසකට වේල් එකක් දාලා හරියන්නේ නැහැ. ඔයාලගේ වේල් එක දැන් ඔක්කොම මූණු වහගෙන එකක් පිස්සුවක් නටන්න නෙමෙයි මේ කියන්නේ. දැන් ගෑන් ළමයි වේල් එක දාගන්න ඔයාලගේ අන්තර්ජාල සමාජ මාධ්‍ය account වලට මූණ පෙන්වන්න යන්න එපා එතන. හරිද? WhatsApp වල ඔයාලගේ වේල් එක දාගන්න. Facebook වල ඔයාගේ වේල් එක දාගන්න. දැන් මේ Google Meet වල වුණත් දාන්න යන්න එපා. හරිද? ඔයාලගේ ෆොටෝ දැම්මේ නැතුවට කමන්නේ ඔයාලගේ නම දාන්න. විවාහ වෙලා ඉන්න අය නම් විවාහ වෙච්ච අය ස්වාමි පුරුෂයයි භාර්යාවයි දෙන්නගෙම ෆොටෝ එකක් ඕන්නම් දාගත්තට කමක් නැහැ. හරිද? අනිත් අය විවාහ උනේ නැති ගෑනු ළමයි මේකේ ෆොටෝ දාගෙන ඉන්න ඕනේ නැහැනේ. මොකටද ඔයාගේ එක ලස්සන අපිට පෙන්වන්න දෙන්නේ මෙතන. ඒක කරන්න ඕනේ නැහැ. විවාහ වෙච්ච අය දෙන්නගෙම ෆොටෝ එකක් දාලා තිබුණාට කමක් නැහැ. මහත්තයයි ඔයයි දෙන්නම. එහෙම අයට කවුරුවත් කතා කරන්නේ නැහැ. WhatsApp group වල එහෙම කවුරුවත් ඉන්නව නම් ඒ කට්ටියට කතා කරන්නේ නැහැ. ඔයාලා තනියම නිකන් බැඳලා නැහැ වගේ මේකප් කරගෙන අපි නිකන් මේ ඕන එකකට ඇරයුම් කරන්න වගේ හිටියොත් ඉතින් නැති වුණුත් ඇවිල්ලා වාට කෝල් කරයි. ඒ නිසා මේ විලාසිතාවන් නිසා පසු කාලීනව කිතුණු රාජ්‍යයන් බිඳ වැටුණා. වැරදි පාපයන් වලට ඇබ්බැහි වෙලා විනාශයට ගමන් කළා. ඉතින් මේ සියලු කාම මිත්‍යාචාරී පුරුදු වලින් කිතුණු රාජ්‍යයන් කඩාගෙන වැටුණා. පසුව ඒවා අනිත් මිනිස්යා ඉදිරියේ ප්‍රදර්ශනය කරමින් අන්‍ය ජාතික සහ අනිකුත් ජාතීන් වල ඉන්න කුඩා දරුවන් පවා මේ පාපයන් වලට ඇදලා දැම්මා. ඔයා දාන ෆොටෝ වලින් ඔයා අඳින පළඳින විලාසිතා වලින් පොඩි ළමයි පවා වැරදි දේවල් ඉගෙන ගන්නවා. වැරදි පාපයන් වලට ඒ කුඩා කාලෙදිම එයාලගේ ජීවිතය වැරදි දෙයකට යොමු වෙනවා. රජවරු පවා වැටිලා ගියා මේ පාපයන් නිසා. රජවරු දෙවියන් වහන්සේගෙන් වෙන් වුණා. සලමොන් දෙවියන් වහන්සේගෙන් වෙන් වුණා. දාවිත් මේ පාපය නිසා මිනී මැරුවා. අදත් බොහෝ මිනී මැරීම්, බොහෝ වලි ටියුෂන් ක්ලාස් වල ඉස්කෝලවල සිදුවෙන වලි මේ ඔක්කොම පිටිපස්සේ කොහේ හරි ගෑනු ළමයෙකුත් ගෑවිලා ඉන්නවා. හරිද? මේව නිසා ලෝකේ සටන් ගැටුම් රැසක් ඇති වුණා. දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා කිතුණු ජාතීනුත් මේ විදිහටම දෙවියන් වහන්සේගේ ජාතීන් ඉවතට හැරිලා ගියා. කලින් කියපු විදිහට 1980 ගණන් වල මේ විනාශය පැමුණුණා. ඇමරිකාවේ සමලිංගික ක්‍රියාවට අවසර දුන්නා. එම නිසා දෙවියන් වහන්සේ උන්ට දඬුවම් කළා. ඒඩ්ස් කියන මාරාන්තික වසංගතය ඔවුන් අතරේ පැතිරෙන්න පටන් ගත්තා. ඔවුන්ගෙන් ලක්ෂ ගණනාවක්, ලක්ෂ 7කට අධික ජීවිත ප්‍රමාණයක් අහිමි වුණා. හැබැයි ඒ කාලේ ඔවුන් ඒකෙන් මිදෙන්න ක්‍රම හැදුවා මිසක් පාපය නතර කරන්න ඔවුන් කටයුතු කළේ නැහැ. පාපය අදටත් ඇමරිකාවේ සහ යුරෝපීය රටවල් වල තිබෙනවා. ඒ නිසා විවාහය පෞල් සම්බන්ධතාවයේ බිඳ වැටිලා දැන් පොඩි ළමයින්ට ඇත්තටම අම්මලා තාත්තලා නැහැ මේ යුරෝපීය රටවල් වල. අපි මහ ලොකුවට දියුණුයි කියලා හිතාගෙන හිටියට මේ රටවල් පෞල් ඒකකයේ බිඳ වැටිලා. ඒ දරුවෝ Tamanට ඕන දේවල් කරන්නේ. ඒ දරුවන්ට අම්මගේ තාත්තගේ ආදරය ලැබෙන්නේ නැහැ. ඒ දරුවන් අනාථ වෙලා එයාලත් කුඩා කාලෙදිම වැරදි මේ කාම මිත්‍යාචාරී පුරුදු වලට ඇබ්බැහි වෙලා දෙමව්පියෝ කොහොමත් එකින් එක්කෙනාව මාරු කර ටික කාලයක් එකට ඉඳලා ආයෙ ටික කාලයක් තව එක්කෙනෙක් එක්ක ඉඳලා පෞල් ඒකකයේ බිඳ වැටිලා මේක දිගින් දිගටම ගිහිල්ලා සමලිංගිකත්වයේ කියන එක ඒ තුලට ඇවිල්ලා තිබෙනවා. ඇමරිකාවේ ගොඩක් අය දැන් ඒ යුරෝපීය රටවල් වල කිතුණු සභාවන් වලට පවා සමලිංගික විවාහයට ඉඩ දීලා තිබෙනවා. කුඩා කාලෙදී ආ පුරුදු වෙච්ච විදිහ ඒක පස්සේ හෝමෝන වෙනස් වීමක් දක්වා වර්ධනය වෙනවා. ඊළඟ પરම්පරාව ගෑනුද පිරිමිද කියලා හොයාගන්න බැරි තැනට මේක වර්ධනය වෙනවා. මුලින්ම පටන් ගන්නෙ කොහොමද? මුලින්ම පටන් ගන්නෙ අවුරුදු 12න් පසු ඇති වෙන ඇබ්බැහිකමකින්. එයා මුල්ම බැඳීම ඇති කරගත්තේ පිරිමි ළමෙක් එක්ක බැඳීමක් නොතේරුම් කමට පොඩි කාලේ අවුරුදු 12 13 15 වයසේදී ඇති කරගත්තා නම් එයා ඊළඟ ජීවිත කාලෙදිත් එයා ආස වෙන්නේ පිරිමි ළමයින්ටම තමයි. ගෑනු ළමෙක් පොඩි අවුරුදු 12 15 කාලෙදී ගෑනු ළමෙක්ටම ආස වුණා නම් එයා විවාහයෙන් පස්සේ ආස වෙන්නේ මුළු ජීවිත කාලෙදිම ආස වෙන්නේ ගෑනු ළමෙක්ටම තමයි. දැන් ඒක එයාලගේ හැටි කියලා හරියන්නේ නැහැ. හැටි නෙමෙයි. කුඩා කාලේ පුරුදු වෙච්ච විදිහ. ඒ පුරුදු වෙච්ච විදිහ අනුව අවුරුදු ගාණක් යනකොට මොකද වෙන්නේ? අවුරුදු ගාණක් යනකොට කොහොමත් එයාලගේ හෝමෝන අසන්තුලිත වෙලා හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා.
පුරුද්ද ඇති වුණේ පොඩි වයසේදී. හැබැයි අවුරුදු 10ක් 15ක් ඒ ඇබ්බැහිකම තුල රැඳිලා ඉන්නකොට එයාලා ඉබේම පිරිමි හරියට ගෑනු වගේ වෙනවා. ගෑනු හරියට පිරිමි වගේ වෙනවා. පස්සේ ඒ පොඩි කාලේ ඇතිවෙච්ච පුරුද්ද නිසා ක්‍රියාත්මක වෙච්ච ඇබ්බැහිකම හෝමෝන වෙනස් වීමක් දක්වාම වර්ධනය වෙනවා. හදිස්සියවත් එබඳු කෙනෙක් විවාහත් වෙලා එයාලට දරුවෙක් හරි ලැබුණොත් ඊළඟ પરම්පරාව එයා ගෑනුද පිරිමිද කියලා හොයාගන්න බැරි වෙනවා. අන්න ඒ අය තමයි නපුංසක කියන වර්ගයට අදාළ වෙන්නේ. ඒක ආවේ කොහොමද? දෙමව්පියන්ගේ අතීත පාපේ නිසා. දැන් අපේ අය අහනවා ඇයි එහෙනම් දෙවියන් වහන්සේ මේ වගේ කට්ටියව මැව්වේ? කොහෙද දෙවියන් වහන්සේ මේ වගේ කට්ටියව මැව්වේ? දෙවියන් වහන්සේ මැව්වේ ස්ත්‍රිය සහ පුරුෂයාව. ඒතර මේ වගේ කට්ටිය ආවේ කොහොමද? ඒ ස්ත්‍රිය සහ පුරුෂයා දෙමව්පියෝ තමන්ගේ පොඩි ළමයි රැකගත්තේ නැහැ අවුරුදු 12 දී 15 දී. වැඩි වයසට පැමිණෙනකන් රැකගත්තේ නැහැ. රැක ගන්න නැතුව එයාලා වැරදි ඇබ්බැහිකම් වලට යොමු වුණා. යොමු වුණා මේක එයාලගේ පුරුද්ද වුණා. දැන් එයාලා සොයන් වින්දනයට කැමති සමහර අය. එයාලට වෙන කිසි දෙයක් හරියන්නේ නැහැ. සමහරුන්ට ගෑනු හරියන්නේත් නැහැ, පිරිමි හරියන්නේත් නැහැ. එයාලට තමන්ම සොයන් වින්දනයේ කැමති. චීනය, ජපානය වගේ රටවල් වල මේක බහුල වශයෙන් සිදු වුණා. එයාලා මොකද්ද කළේ? විවාහයේ වෙනුවට ලිංගික අවශ්‍යතාවයන් ලබා ගැනීම සඳහා උපකරණ නිපදෙව්වා. උපකරණ හැදුවා. ඒ උපකරණ එක්ක එයාලා සොයන් වින්දනය කළා. ඒ තුලින් එයාලා ඒකත් එක්ක බැඳීමක් ඇති කරගත්තා. චීනයේ අනිත් රටවල් පුරුෂයන් එක්ක ඒ බැඳීම ඇති කරගත්තා. දැන් සමහරු විවාහත් වුණා ඊට පස්සේ. දැන් මේක දෙවියන් වහන්සේ හදපු එකක්ද? නෑ. විවාහ වුණාට පස්සේ විවාහ වෙන කාලෙ වෙද්දී යාළගේ හෝමෝන ක්‍රියාකාරීත්වය තනි කර වෙනත් අතකට හැරිලා ඉවරයි. ඇයි? යාලා එපා කියපු වැරදි මාර්ගයකට ශරීරයේ ඇබ්බැහි කරගෙන ඉන්නේ. ඇතුළාන්ත ක්‍රියාවලිය ඔක්කොම වෙනස් වෙලා. දරුවෝ ලැබුණම හෝමෝන කොහොමත් වෙනස්. දැන් එයාලට ස්ත්‍රී සහ පුරුෂ මේ දෙකේම ගතිගුණ තිබෙන අය ඉපදෙනවා. අන්නේ ඒ අය තමයි අර හරියට හොයාගන්න බැරි වෙන්නේ. දැන් ඒ බඳු අයට දෙවියන් වහන්සේගේ රැකවරණය තිබෙනවා. දෙවියන් වහන්සේගේ කරුණාව තිබෙනවා. ඔබේ අතීත પરම්පරාවන් වල සිදුවෙච්ච විනාශකාරී පාප ඇබ්බැහිකම් නිසා අද ඔබට මෙහෙම සිදු වෙලා තිබෙනවා. දෙවියන් වහන්සේගේ සැලැස්මට මේ වගේ දෙයක් අදාළ නැහැ. දෙවියන් වහන්සේ නෙමෙයි දෙපැත්තරම නැති අයව නිර්මාණය කළේ. ගෑනු වගේ පිරිමින්ව දෙවියන් වහන්සේ හැදුවේ නැහැ. පිරිමි වගේ ගැහැණුන්ව දෙවියන් වහන්සේ හැදුවේ නැහැ. ඒක දෙවියන් වහන්සේගේ මැවිල්ලක් නොවේ. විනාශයේ ප්‍රතිඵලයක්. හැබැයි ඔවුන්ට දෙවියන් වහන්සේ දැන් කරුණාව දක්වනවා. ඔබට පුළුවන් දෙවියන් වහන්සේගේ පාමුලට ඇවිල්ලා උන්වහන්සේගේ අධික කරුණාව ලබා ගන්න. උන්වහන්සේ ඔබට පිහිට වෙලා උදව් කරන උන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න. ඒ බඳු අයට පසුතැවිලි වී දෙවියන් වහන්සේ කියන විදිහට මෙතෙන් පටන් ජීවත් වුණොත් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ඔබට ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න පුළුවන්. එතෙන් පස්සේ වැරදිච්ච සියලු දේ දෙවියන් වහන්සේ නිවැරදි කරනවා. පොළවේදී ඒ වෙච්ච අයුතු ප්‍රතිඵල අපිට අත්කර ගන්නට සිදු වෙනවා. වෛද්‍යවරු මේවා තේරුම් කරලා දීම හෝ මේවා වෙනස් කිරීම වෙනුවට ඒවායේ හැකිතාක් නියැලෙන්නට අවශ්‍ය කරන රැකවරණය හදලා දුන්නා. ඔවුන් පසුතැවිලි උනේ නැති නිසා හරිද මොකද්ද වෙලා තියෙන්නේ? පසුතැවිලි නොවීම නිසා ඒ ජාතීන් අද බිඳ වැටිලා තිබෙනවා. ඇමරිකාව දෙවියන් වහන්සේගේ දස පනත මත ගොඩනගපු මහා රාජධානියක්. ඒ රාජධානිය දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද ලැබුවා. සියලු පැති වලින් ආශිර්වාද ලැබුවා. හැබැයි ඒ රාජ්‍ය මේ පාපයට වැටීමත් එක්ක ඔවුන් ලෝකයේ ඉදිරියේ අද පරාජය ලබමින් සිටිනවා. ඔවුන්ගේ පිරිමි අද හරියට ගෑනු ළමයි වගේ. බලන්න ජපානයේ එහෙම පිරිමි ළමයි ගෑනු ළමයි වගේ. මල් වගේ පිරිමි ළමයි. ඇයි මේ තත්ත්වයට ආවේ? ඒ පිරිමි ළමයෙක්ට තිබිය යුතු ස්වરૂපය එයාලට නැති වුණේ ඇයි? එයාලාගේ දෙමව්පියන්ගේ පටන් අතීතේ ඉඳලා වැරදි පාපයකට යොමු වුණා. දැන් ඒ කතා බලලා ජපන් කතා බලලා මෙහෙ ඉන්න පිරිමිත් ගෑනු ළමයි වගේ වෙන්න හදනවා. දැන් උන්ට එහෙම අමාරුවක් නැහැ. අර කතා බලලා ජපන් කතා ටික පහුගිය කාලේ එක දිගට ටීවී එකේ පෙන්වුවානේ. ජපන් කතා, කොරියන් කතා ටික බලලා උන්ගේ පිරිමි කොහොමත් ගෑනු ළමයි වගේ. ගෑනු පිරිමි හොයන්න බෑ. හරිද? දැන් අපේ පිරිමියේ වුණොත් ඒ ටික බලලා දැන් අද ඒ වගේ වෙන්න හදන්න එපා. ජපානයේ පිරිමි ළමයි වගේ, කොරියාවේ පිරිමි ළමයි වගේ වෙන්න හදන්න එපා. හරිද? ඔයා පිරිමි පෞරුෂය, ඒ ආධිපත්‍යය තියාගන්න ඔයා තුල. මේ රාජ්‍යයන් එම පාපය වෙතට තමන්ගේ දරුවන් කැප කළා. දරුවන්ට ඒ පාපයට වැටෙන්න ඉඩ දුන්නා. ඒ වගේම අවසානයේ වුන් ගබ්සාවන් සිදු කරන්න ඉඩ දුන්නා. මේ පාපයන් කිරීමට තමන්ගේ දරුවන්ව
තම කැමැත්තෙන්ම ඉඩ දුන්නා. දැන් ඇමරිකාව මේ වැනි යුරෝපීය රටවල් දරුවන්ට ඉඩ දෙනවා. මේ නිකන් ඔයා කමක් නැහැ. ඕක සාමාන්‍ය දෙයක්. ඔයා කැමති කෙනෙක් එක්ක ඔයා පිරිමි ළමයෙක්ට කැමති නම් එයාත් එක්ක ඉන්න කියලා අම්මලා තාත්තලම ඉඩ දෙන තැනටපත් වුණා. නිසි වයසට පැමිණලා විවාහයට ප්‍රථමයෙන් ඔවුන් වැරදි සම්බන්ධතා ඇති කර ගැනීම සාමාන්‍ය දෙයක් කමක් නැහැ කියන තැනට දෙමව්පියෝ පත් වුණා මේ රටවල් වල. 2015 දී ඇමරිකාව ප්‍රථම වතාවට සමලිංගික විවාහය අනුමත කළා. ඉන් පසුව ලෝකයේම ඒ නීතිය පවත්වමින් සිටිනවා. ඒක කමක් නැහැ කියලා කියනවා. මේ පසුගිය දශක කිහිපය තුල පසුගිය වසර 35ක වගේ කාලය තුල මෙන්න මේ එදා සදොම සහ ගොමෝරාවේ තිබුණු දරුණු පාපයේ සම්පූර්ණත්වය දැන් ඇවිල්ලා තිබෙනවා. මේ ලෝකය විනාශයට ඉතා ආසන්නයි. ඒව අපි දැනගන්නේ කොහොමද? පාපය සම්පූර්ණ වෙලා තිබෙනවා. පාපය අද ඔබේ කුඩා දරුවගේ අතට ඇවිල්ලා ඉවරයි. ඒ පාපය තුලට කුඩා දරුවෝ යොමු වෙලා ඉවරයි. පසුගිය දශක කිහිපය තුල මේ දේ මේ ලෝකේ සිදු වුණා. ලෝකයේ තුල මේ එදා සදොම සහ ගොමෝරාව විනාශ කරලා දෙවියන් වහන්සේ මොකද්ද කළේ? ඒ නගරවල තිබුණු දරුණු පාපය නිසා ඒ නගර විනාශ කළා. ඒ දරුණු පාපය අද මුළු ලෝකේ වෙලාගෙන ඉවරයි. සමලිංගික පාපය මුළු ලෝකේ වෙලාගෙන ඉවරයි. විවාහය අත්හැරලා විවාහයට ප්‍රථමයෙන් වෙනත් වැරදි ඇබ්බැහිකම් තුලින් විවිධ ක්‍රම වලින් පාපයට වැටීම මේ ලෝකය වෙලාගෙන ඉවරයි. අද ඔබේ දරුවන් ඒ තැනට ඇබ්බැහි වෙමින් ඉන්නවා. හැබැයි කුඩා දරුවන් දැම්ම බැලුවොත් එයාලව රැක බලාගෙන එයාලව ගොඩ දාගන්න ඔයාට පුළුවන් වෙයි. ඔයාට ඔයාගේ ජීවිතේ මේ ගොඩක් තැන්වල වැරදිලා තිබෙනවා. ඒ නිසා ඔබ බොහෝ දෙනෙක්ගේ විවාහ අසාර්ථකයි. සමහරු දික්කසාද වෙලා තිබෙනවා. සමහරු විවාහය කඩාගෙන ඉන්නවා. සමහරු විවාහ වෙලා හිටියත් මූණට මූණ බලන්න නැතුව ඉන්නවා. සමහරු විවාහ වෙලා මූණට මූණත් බලනවා. හැබැයි වෙන සම්බන්ධතාත් ගොඩක් අය තියාගෙන ඉන්නවා. විවාහ වෙලා අර දරුවෝ නිසා සමහරු ජීවත් වෙනවා. විවාහ වෙලා කමක් නැහැ. දැන් ඉතින් අපි මේ සම්බන්ධතාවයක් නැහැ අපේ තුල. ඒ වුණාට අපි මොකක් හරි කරලා දැනට ඉමු කියලා සමහරු ඒ දෙවියන් වහන්සේ දීපු රසවත් සම්බන්ධතාවයක් ආශිර්වාදාත්මක දෙයක් අද විනාශයක් බවට පත් වෙලා තිබෙනවා. මේක අද මුළු ලෝකයේ බොහෝ පවුල්වල ඔබේ පවුල්වල සිදුලා තිබෙනවා. මෙතන ඉන්න බොහෝ දෙනෙකුගේ පවුල් මේ විදිහට ඔබේ විවාහ ජීවිත බිඳ වැටිලා ඉවරයි. මෙන්න මේ උගන්වපු දේවල් මත ඔබ ගොඩ නැගිලා නෙමෙයි සිටියේ. ඔබ වෙනත් මාර්ගවල ගියා. දැන් දෙවියන් වහන්සේගේ මාර්ග කුඩා දරුවන්ට ඉගැන්විය යුතුමයි. ඔබට වෙච්ච විනාශය පොඩි දරුවන්ට ඔබේ දරුවන්ට වෙන්න දෙන්න එපා. එයාලව කොහොම හරි අවුරුදු 12 ඉඳලම එයාලා පොඩි කාලේ ඉඳලම ඔයාගේ ළඟම තියාගන්න. දෙමව්පියනි පොඩි ළමයින්ව දාලා කොහෙවත් යන්න එපා. එයාලගේ ජීවිත විනාශ වෙනවා. එයාලා ළඟ තියාගෙන එයාලා මේ හැම දෙයකින්ම ආරක්ෂා කරගෙන විවාහය දක්වා එයාව රැකගැනීමේ වගකීම ඔයාට අයිති. ඔයා ඒක කළේ නැත්තම් ඔයාට දෙවියන් වහන්සේගෙන් දඬුවම් ලැබෙනවා. දෙවියන් වහන්සේ ඔයාගේ අතට දරුවෙක් ගෑන් ළමයෙක් පිරි ළමයෙක් දීලා විවාහය දක්වා රැකගන්න කියලා කිව්වා. ඔයාලා රැකගත්තේ නැත්තම් ඒ පොඩි ළමයා සොයන් වින්දනයේට වැටිලා ඇබ්බැහි වෙනකම් බලන් හිටියානම් ඔයා විවාහය දක්වා ඔයාගේ දුවව පුතාව රැක බලා ගන්න නැතුව එයා වෙන කෙනෙක් එක්ක සම්බන්ධතා ඇති කර ගන්නකම් ඔයා මෝඩයෙක් වගේ බලන් හිටියානම් දෙවියන් වහන්සේගෙන් දඬුවම් ලබනවා. ඒකට සුදුසු විපාක ඒ දරුවොත් තමන්ගේ විවාහ ජීවිතවල අසාර්ථක කම් වලින් විනාශයටපත් වෙනවා. ඔබටත් ජීවිත කාලෙදී දුක් වෙන්න සිදු වෙනවා. ඒ වගේම ඒ දරුවෝ වෙනත් දේවල් දැන් මේ දවස්වල මේ ඔන්ලයින් අධ්‍යාපනය නිසා ෆෝන් තියාගෙන ටැබ් තියාගෙන ඒ දරුවෝ තනියම ෆෝන් එකත් එක්ක ගනුදෙනු කර කර ඉන්නවා නම් මේ සෝෂල් මීඩියා වලට ගිහිල්ලා ඉන්නවා නම් පොඩි ළමයි දැන් මේවයින් අයින් කරන්න. ඒ ළමයින්ට දැන්ම සෝෂල් මීඩියා වලින් Facebook වලින් මේ අන්තර්ජාලයේ දේවල් වලට වැඩිපුර ඇබ්බැහි වෙලා යන්න දෙන්න එපා. නෑ එයා ඉල්ලනවා කිය දෙන්න එපා. අම්මලා තාත්තලා ඒ ආදිපාත්‍යයෙන් යුක්තව කටයුතු කරන්න. තාත්තලා ඒ ආදිපාත්‍ය ගන්න අතට අරගෙන දරුවන්ව හරි විදියට හදන්න. එයාලට පාඩම යන වෙලාව විතරක් දීලා තියලා අනිත් වෙලාවෙ ඒක අයින් කරලා තියන්න. නැත්තම් එයාට තේරෙන්නේ නැහැ දැන් මේ කියන දේ. එයාට මේක කරදරයක් වගේ හිතෙයි. හැබැයි ඒ වුණාට එයා ඇබ්බැහි වුණොතින් එයා මහා ආශිර්වාදයක් නැති කරගන්නවා. එයා ලොකු විනාශයකට යනවා. ඇබ්බැහි වුණාට පස්සේ තේරුම් අරන් වැඩක් නැහැ. පස්සේ පසුතැවිලි වෙලා වැඩක් නැහැ. පසුතැවිලා දෙවියන් වහන්සේ වෙතට එන්න පුළුවන්.
හැබැයි ඔයාගේ ජීවිතේ වෙන්න ඕන විනාශය වෙලා ඉවරයි. වැරද්ද වෙන්න කලින් හදන එක තමයි වඩා වැදගත් වෙන්නේ. ඒ නිසා ඔබේ දරුවව කුඩා කාලේ ආරක්ෂා කරන්න. එයා යන්නේ කොහෙද කියලා බලන්න. එයා ෆෝන් එකේ බලන්නේ මොනවද කියලා බලන්න. කම්පියුටරයක් තියෙනවා ලැප් එකක් තියෙනවා නම් ඔයා ඉන්න වෙලාවේ ඕන් කරන්න සාලේ ඉස්සරහ ගෙනත් තියන්න ඒක. කාමරාස්සේ දාලා ළමයින්ට නිකන් ෆෝන් එකත් එක්ක තනි වෙලා ඉන්න දෙන්න එපා. දැන් ඇවිල්ලා ඒක සර්ච් කරන්න විතරයි තියෙන්නේ. අසභ්‍ය වීඩියෝ ඔක්කොම ඔයාගේ ෆෝන් එකට ලැප් එකට අරගන්න පුළුවන්. දැන් ඒවා ළමයි බලනවා. ඒ දෙයට යොමු වෙන්න දෙන්න එපා. ඒක නතර කරන්න. රැක ගන්න ඔයාගේ දරුවව විවාහය දක්වා. නැත්තම් ඔයාට වෙච්ච විනාශයම ඔයාගේ දරුවන්ට කරනවා. එයාලගේ පුරුෂකම ඒ ස්ත්‍රියකගේ ස්වરૂපය ඒව ඔක්කොම එයාලා අහිමි කර ගන්නවා. මේ සියලු පාපයන් එක්ක පුරුෂයෙකුගේ ආධිපත්‍ය නැති වෙනවා. අද නිකන් පිරිමි අය ගෑනු අය වගේ වෙන්න උනොත් හරියන්නේ නැහැ. ගැහැණු අය නිකන් පිරිමි වගේ වෙන්න උනොත් හරියන්නේ නැහැ. පුරුෂයාට තිබෙන වගකීම තේරුම් අරගෙන එයාලා ඒ විදිහට හැසිරෙන්න අවශ්‍යයි. පුරුෂයා තමයි පවුලේ හිස ප්‍රධානියා. ස්ත්‍රිය ගෑනු අය පුරුෂයාට අවනත වෙලා වැඩ කරන්න. ගැහැණු අයට දීලා තිබෙන වෙනමම කාර්යභාරයක් දෙවියන් වහන්සේ තුල ඔබට තිබෙනවා. පුරුෂයාට දීපු වෙනමම කාර්යභාරයක් තිබෙනවා. ජේසුස් වහන්සේ සභාවේ හිස වී සිටින්නාක් මෙන් පුරුෂයා ඔබගේ පවුලේ හිස, ස්ත්‍රීන් පවුලේ හිස වෙන්න යන්න එපා. ඒ විදිහට ඔබගේ පවුල් සම්බන්ධතාවය නැති වෙලා තිබෙන්නේ මේ කාම මිත්‍යාචාරී පාපයන් තුලින් ඒ ස්වરૂපයන් අහිමි වීමත් එක්ක. ඒව ගැන පවුලේ තිබිය යුතු తত্ত্বය ගැන අපි ඉදිරියේදී නැවත වතාවක් අධ්‍යයනය කරමු. ඒක අපි පසුව ඔබට කියලා දෙන්නම්. දැන් ඔබ හොඳින් තේරුම් ගත යුතු දේ තමයි මෙන්න මේ කාම මිත්‍යාචාරී පාපය නිසා ඔබේ ජීවිත විනාශයට ගිහිල්ලා තිබෙනවා. ඔබේ දරුවන්ගේ ජීවිත දැන් ඒකෙන් ගලව ගන්න, ඇබ්බැහිකම ඇති වෙන්න කලින් රැක ගන්න. කොහොම හරි රැක ගන්න. එයාලට ඒකට යන්න දෙන්න එපා. විවාහයට කලින් වැරදි සම්බන්ධතාවලට තරුණ තරුණියන් යන්න එපා. ඔයාට දැනට සම්බන්ධතාවයක් තියෙනවා නම් එයත් එක්ක පොඩ්ඩක් කෝල් එකක් අරගෙන කතා කරාට වෙන සම්බන්ධතාවලට යන්න එපා. දෙවියන් වහන්සේ ඒක තහවුරු කරලා විවාහය සිදු කරලා දෙනකන් ඉවසීමෙන් ඉන්න. දරුවන් ගැන දෙමව්පියෝ සැලකිලිමත් වෙන්න. කුඩා දරුවෝ කුඩා කල පටන් පුහුණු කරන්න. මෙලෙස දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා මත මීළඟ දහස් අවුරුදු පාලනය උරුම කරගත හැකි පරම්පරාවක් ඔබ තුලින් ගොඩනැගෙන්න අවශ්‍යයි. දේව වචනය කියලා වෙන වෙන දේවල් කිය කතා කර හිටියට වැඩක් නැහැ. මේ මුළු සමාජය, මේ මුළු කිතුණු සභාව දරුවෝ ව්‍යවස්ථා නොදන්න කමින් විනාශයකට ගිහිල්ලා තියෙන්නේ. දැන් ඔයාලා දෙමව්පියෝ වශයෙන් පොඩි ළමයින්ට මේවා උගන්වන්න. එයාලා ගැලවීම ලැබලා දෙවියන් වහන්සේව පිළිගෙන නැති වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේව පිළිගත්තේ නැතිවට කමක් නැහැ. ඔයාගේ පොඩි දරුවෝ දැම්ම ඉඳලා හදන්න හරි මාර්ගයේ. එයාලව පුහුණු කරන්න. පස්සේ දෙවියන් වහන්සේව අඳුරගනී ඒගොල්ලෝ. ළමයි දෙවියන් වහන්සේට යටත් වෙන්නේ නැහැ කියලා එයාලව පැත්තක දාලා ඔයා විතරක් දේශනා මේ එක දේව වචනය කියලා එක ඔක්කොම දේවල් අහා හිටියට වැඩක් නැහැ. මේ කියපු ව්‍යවස්ථා රකින්න. මේව රකින්න නැතුව, මේව ඉගෙන ගන්න නැතුව, මේව මත ඔබේ දරුවෝ පිහිටවන්න නැතුව වචනේ කිය වෙන මගුලක් කරාට හරියන්නේ නැහැ. මුළු කිතුණු සභාව බයිබලයේ තැන් වලින් පද ගැට ගහ අහවල් වචනේ අරක එලිදර වුණා, මේක එලිදර වුණා කිය ගොන් කතා කිව්වට හරියන්නේ නැහැ. බලන්න මේ ව්‍යවස්ථා නොදන්න කමින් මේ ලෝකෙට වෙනා තියෙන විනාශය. ඔයාගේ දරුවා ඇබ්බැහි වෙලා දැනටමත් ගොඩක් අය ඒවා ගලවන්න, ඒවයින් වෙන් කරන්න. වචනය අහනවා කිය මේ එක වෙන දේවල් කරාට වැඩක් නැහැ. මේ ව්‍යවස්ථා මතට එන්න කියලා දෙවියන් වහන්සේ කියන්නේ. ඔයාට හිතන වචන අහලා වැඩක් නැහැ. මේවා රකින්න නැද්ද? මේවා කරන්න නැද්ද? ඔයාගේ දරුවා වෙන සොයන් වින්දනයේට ඇබ්බැහි වෙනකන්ද බලන් ඉන්නේ. ඔයාගේ දරුවා වෙන අසභ්‍ය වීඩියෝ බලන්න පුරුදු වෙනකන්ද ඔයා බලන් ඉන්නේ. එයා පුරුෂයොත් එක්ක වෙන ගෑනු ළමයි එක්ක සම්බන්ධතාවයක් විවාහයට කලින් හදාගන්නකන්ද ඔයා මේ බලන් ඉන්නේ මේ කිතුණුව කිය. මේක වෙනස් කරන්න, රැක ගන්න ඔබේ දරුවන්ව. ඔබේ ජීවිත දැන් දෙවියන් වහන්සේගේ පාමුල තබා උන්වහන්සේගේ කරුණාව අයද සිටින්න හැම කෙනෙක්ම. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. සැබෑ ආදරය මොකක්ද කියලා මේ ලෝකේ දන්නේ නැහැ. ලෝකය මේ ආදරය කියලා කියන ගීත, මේ හදන නාට්‍ය මේ එකක්වත් ආදරය නෙමෙයි. ඔවුන් ආදරය දන්නේ. ආදරය හැමිනෙන්නේ දෙවියන් වහන්සේගෙන්. ඒක දෙවියන් වහන්සේ ලබා දෙන වෙලාවක් තිබෙනවා. එතකන් පවතින්නේ ආකර්ෂණය. එතකන් පිරිමි ළමයි ගෑනු ළමයිගේ ලස්සනට වශී වෙනවා.
ගෑනු ළමයි, පිරිමි ළමයින්ට තිබෙන දේපල වලට, ශක්තියට, බලයට වශී වෙනවා. තම ආසාව අනුව මම මෙයාට කැමති, මම මෙයාට ආදරෙයි කියලා කිව්වට ඒක ආදරේ නෙමෙයි. එයාට කෑදරකමක් තියෙන්නේ. මට මේක ඕන, මම අං ආසයි. ඔයාගේ ආසාවක් පියව ගන්න හදන්නේ. එතන කොහෙද ආදරයක් තිබෙන්නේ? ඒක වළක්වන්න මේක නිසා මේ ලෝකේ විනාශ වුණා. මේක නිසා මේ ලෝකේ විනාශයට ගිහිල්ලා ඉවරයි. මේ ලෝකේ ගොඩ ගන්න බෑ. මේක ගොඩ ගන්න බෑ. සදොම ගොමෝරාව වගේ වෙලා ඉවරයි. මේක ගොඩ ගන්න ඒක කරන්න බෑ. ලෝකේ විනාශයට යනවා. විනාශ වෙන ලෝකේ ඔබට ගැලවිලා දහස් අවුරුදු පාලන සමයට යන්න ඕන නම් ඉක්මනට දෙවියන් වහන්සේ කියන දේ ඇහලා ඔබේ ඊළඟ පරම්පරාව හදන්න. මේ ලෝකෙන් නම් ඔබට පිහිටක් එයි කියලා හිතන්න එපා. ලෝකේ කවුරුත් ඔබට මේවා කියලා දෙන්නේ නැහැ. වෛද්‍යවරු මේවා ඔබට කියලා දෙන්නේ නැහැ. ඒක නිසා යාලා කියන දේවල් අහන්න කරන්න යන්න එපා. දෙවියන් වහන්සේගේ ශුද්ධ ව්‍යවස්ථාවලට හැරෙන්න ඔබේ දරුවන් මේ මත ගොඩනගන්න. ඔබේ විවාහ ජීවිත බිඳ වැටුනේ ඇයි? ඔබේ විවාහ ජීවිත නීරස වෙලා තිබෙන්නේ, ඒවා බිඳ වැටලා තිබෙන්නේ ඇයි? ඔබ අතීතයේ ඇබ්බැහි වුණා, දේවල් එක්ක විවාහයට ප්‍රථමයෙන් බැඳුණා. දැන් ඔබේ දරුවනුත් ඒකට වැටෙන්න හදන්නේ. ඉක්මනට ගලවන්න, ඉක්මනට යාළුවෝ වෙන් කරන්න ඒකෙන්. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා, 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 හලෙලූයා. ඔබේ ශුද්ධ පාද පාමුලට පැමිණෙනවා ස්වාමීන් වහන්සේ. දෙවියන් වහන්සේගේ සැබෑ ප්‍රේමයේ වෙතට ඇතුල් වෙන්න. ලෝකේ ප්‍රේමය ප්‍රේමයක් නෙමෙයි. ඒක තම ආසාව ඉටු කරගන්න ලෝකේ හදලා තිබෙන අනුවන මාර්ගයක්. ඔබ උන්වහන්සේගේ පාමුලට හැරෙන්න. පවුල ගොඩනගන්න. තාත්තලා පවුල ගොඩනගන්න. අම්මලා පවුල ගොඩනගන්න. දැන් තාත්තලා දරුවන්ව කොහොම හරි රැකගන්න. බිරිඳ ස්වාමි පුරුෂයාට පවුල තුල නිසි තත්ත්වය ලබා දීලා එයාට දරුවන්ව හසුරුව ගන්න පුළුවන් විදිහට ඒ ගෞරවයේ තන තත්ත්වය දෙන්න. පුරුෂයනි නුඹලා ස්ත්‍රියට ප්‍රේම කොට ඇයව රැකබලා ගන්න. මේ සම්බන්ධතාවය පෞල් ජීවිතය තුල ගොඩනගාගෙන ඔබේ දරුවන්ගේ ජීවිත කාම මිත්‍යාචාරය කියන පාපයෙන් ගොඩ ගන්න. මේ සත්වන පනත කැඩිලා ගොඩක් තැන්වල ඒක රැක ගන්න. ඔබට වැරදුණු තැන් දැන් සමහර දේවල් ගොඩක් දුෂ්කර වෙලා ඇති. හඬා වැළපෙන්න දෙවියන් වහන්සේ ඉදිරියේ පිහිට ඉල්ලන්න. ඔබේ පෞල් ජීවිත බිඳ වැටිලා ඔබ පෞල් ජීවිතවල දුක් විඳිනවා ඇති. ඒ උනේ ඇයි? මේ ලෝකයේ මේ පාපේ නිසා. දැන් හඬා වැළපිලා පිහිට ඉල්ලන්න හැම කෙනෙක්ම. ඔබ දුක් වෙලා පසුබට වෙලා ඉන්නේ නැතුව දැන් ඔබේ දරුවන්ට ඒව කියලා දීලා ඔබට වෙච්ච විනාශයෙන් එයාලා මුදවන්න. ආදරේ කළා ජීවිතේ පුදා මා මෙතරම් වටිනවද කියා හදවතට දැනුණා. අපි මේ කිසිවක් ඉගෙන ගන්නේ තව කෙනෙක්ව විනිශ්චය කරන්න නොවේ. මේ පාපයට වැටිච්ච කෙනෙක්ව විනිශ්චය කරන්න නොවේ. ඔවුන්ට සමාව දෙන්න. ඔවුන්ටත් ගැලවීම ලබන්න අවස්ථාවක් දෙන්න. ඔබ සිතින් මේ දේවල් වලට යොමු වෙච්ච ගමන් ඔබ පාපයට වැටිලා ඉවරයි. සිතින් හෝ ඇබ්බැහිකමකට යොමු වුණා නම් ඔබ සිත ඇතුලෙන් වෙනත් දෙයකට විවාහයට ප්‍රථමයෙන් බැඳිලා ඉවරයි. දැන් ඒව දෙවියන් වහන්සේ ඉදිරියේ කියන්න. ඔබේ දරුවන්ගේ සිත් අපවිත්‍ර නොවන පිණිස රැක ගන්න. මෙබඳු පාපයකට වැටී සිටින කෙනෙක් දුටුවොත් එයාට එදා ජේසුස් වහන්සේ අත දුන්නා වගේ අත දෙන්න. එයාලව ප්‍රතික්ෂේප කරන්න නෙමෙයි මේ කියන්නේ. එයාලා මේ ලෝකයේ විනාශයට අසු වුණා. එයාලා දුක් විඳා. එයාලා අදටත් දුක් විඳිනවා. එයාලා මේ ලෝකයේ සාතන්ගේ උගුලට හසු වුණ අය. එයාලට අපේ පිහිට අවශ්‍යයි. උදව්ව අවශ්‍යයි. එම නිසා ඒ වෛශ්‍ය ස්ත්‍රියට ජේසුස් වහන්සේ තමන්ගේ ගෞරවයේ සලුව පෙරෙව්වා. එයාට ගල් ගහන්න යද්දී ආව බේරගත්තා. දැන් මේ කිසි කෙනෙක්ට ගල් ගහලා විනාශ කරන්න නෙවෙයි අවශ්‍ය. ඔවුන්ව රැක ගන්න. වැරදුණු තැන් හදන්න. ඔවුන්ට කරුණාව දක්වලා දෙවියන් වහන්සේව අඳුන ගන්න අවස්ථාවක් ලබා දෙන්න. වැරදුණු තැන් ඊළඟ පරම්පරාව තුල හෝ නිවැරදි කරගන්න. හලෙලූයා, 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 හලෙලූයා. ආදරේ කළා ජීවිතේ පුදා මා මෙතරම් වටිනවද කියා හදවතට දැනුණා. මා වෙනුවෙන් පිබිදී
උදේ දිවා රෑ මාගේ හඬ ඇසුවා මා වෙනුවෙන් පිබිදී උදේ දිවා රෑ මාගේ හඬ ඇසුවා ඔබෙනෙත් මා දෙස හරවා ඔබ කළ යහපත්කම් මාට සිහි වෙනවා සමිදේ ආදරේ ඔබ හට ආදරේ 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 ඔබට නමස්කාර වේවා ස්වාමීන් නමස්කාර වේවා නමස්කාර වේවා පශ්චාත්තාප වෙන්න දෙවිඳුන් ඉදිරියේ හඬා වැළපෙන්න ඇබ්බැහි කම්වලට වැටී සිටින අය පිහිට ඉල්ලා මොරගසන්න ස්වාමීන්ගෙන් කරුණාව අයදින්න වැරදුණු තැන් හදලා දෙන්න කියලා ස්වාමීන් ඉදිරියේ කෑගසා ඉල්ලන්න ස්වාමිනී අපිට අතීතයේ වැරදුනා කුඩා කලපටන් වැරදුනා ස්වාමිනී අපිව ගොඩ ගන්න කියලා ඉල්ලන්න හැමෝම දෙවියන් වහන්සේගෙන් කරුණාව අයදින්න වැරදුණු අය කරුණාව අයදින්න උන්වහන්සේ ඔබට දෙන වගකීම තේරුම් ගන්න නුඹලාගේ දරුවන් නුඹලට වැරදුණු තැන් උන්ට වරදින් නැති වෙන පිණිස උන්න ගොඩනගන්න හලෙලූයා 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 ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ ලිහතහෙලි හබලතලහ දෙවියන් වහන්සේ ලබා දෙන සැබෑ ප්‍රේමය නුඹලා අත්දකින්න සේක්වා දෙවියන් වහන්සේ නුඹලාට ලබා දෙන විවාහ සම්බන්ධතාවය මේ තරුණ තරුණියන්ට උන්වහන්සේ ලබා දෙන සේක්වා විවාහයට ප්‍රථමයෙන් අනාචාරයේ නොයන්න දෙවියන් වහන්සේ නුඹලාට මහා ආශිර්වාදයක් සූදානම් කරලා තිබෙනවා එය ලබා ගන්න ඒ සඳහා කුඩා දරුවන්ව විවාහය දක්වා දෙමව්පියනි රැකගෙන ඒ තුලට කැඳවාගෙන එන්න හලෙලූයා 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 ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර දෙවියන් වහන්සේ ඔබ සහ ඔබ විවාහ වෙන්න යන කෙනත් එක්ක සැබෑ ආදරය සැබෑ ප්‍රේමය ගොඩනගයි විවාහ වුණු අය අතරෙත් ඒ සම්බන්ධතාවයේ දෙවියන් වහන්සේ ගොඩනගනවා කාමුක හැඟීමක් ඔබට අනිත් කෙනා ගැන දැනෙන්න ඕන කියලා හිතන්න එපා ඒක ලෝකේ ඇතිවෙච්ච වැරදි පෙළඹීමක් ඔබේ අම්මා තාත්තා එක්ක ඇති වුණා වගේ දැඩි සෙනෙහවන්ත බැඳීමක් ඔබගේ ස්ත්‍රිය සමග පුරුෂයා සමග දෙවියන් වහන්සේ ඇති කරලා ඇති. ඒ ගැන දෙවියන් වහන්සේට ස්තුති කරන්න. මගේ බිරිඳ ගැන මගේ පුරුෂයා ගැන මට එහෙම ආශාවක් කාමුක හැඟීමක් ඇති වෙන්නේ නැහැ. මට අනිත් අය ගැන නම් එහෙම හිතනවා කියලා හිතන්න එපා. ඒ අනිත් අය ගැන ඔබට හිතෙන්නේ වැරදි හැඟීමක්. ඔබේ පුරුෂයා ගැන ඔබට දැනෙන්නේ සැබෑ කරුණාවක්, සැබෑ ප්‍රේමයක්. ඔබේ බිරිඳ ගැන ඔබට දැනෙන්නේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවට දක්වනවා වගේ, දරුවෙක් තමන්ගේ අම්මට තාත්තට දක්වනවා වගේ සැබෑ ඇලුම්කමක්, සැබෑ සෙනෙහසක්. අන්න ඒක තමයි දෙවියන් වහන්සේ ලබා දෙන සැබෑ ප්‍රේමය. ඒ මත ගොඩ නැගෙන්න, ඒ රැක ගන්න, එය අත්හැර දමා ලෝකේ මානසික ආශාවන් වලට ආශාවී හැරී නොයන්න. දෙවියන් වහන්සේ ලබා දුන්න ආශිර්වාදාත්මක පවුල රැකගන්න, ඔබේ දරුවන් වයස කුඩා කල පටන්ම රැකගන්න, ඔබට වැරදුණු තැන් ඔවුන්ගෙන් බේරලා එයාලව හදන්න. ඔබට නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා. දෙවියන් වහන්සේ ඔබේ ගොඩක් අයගේ පවුල් අතරේ එම සමගිකම තියලා තියෙනවා කියලා සුද්ධාත්මයන් වහන්සේ කියනවා. නමුත් ඔබ බලාපොරොත්තු වෙන්නේ වෙන එකක්. නමුත් ඒක නෙමේ දෙවියන් වහන්සේ ගොඩනගලා තිබෙන්නේ. ඔබ ඇත්තටම ඔබේ පුරුෂයාට ආදරේ. ඔබ ඇත්තටම ඔබේ බිරිඳට ආදරේ. ඒ ආදරය වැහිලා තිබෙන්නේ ලෝකයේ මානසික ආශාවකින්. ඔබ ඔබේ ස්වාමි පුරුෂයාට බිරිඳට ආදරේ නැතුව නෙමේ. ඔබට ඔවුන් ගැන හැඟීමක්, බැඳීමක් තිබෙනවා. නමුත් ඒ බැඳීම වෙනත් මානසික දෙයකින්, කාම මිත්‍යාචාරී හැඟීම් වලින් ඒකට බාධා පමුණුවනවා. ඒක වැරදි දෙයක්. ඒ බාධා පමුණුවන කාම මිත්‍යාචාරී පාපසිතුවිලි මනසින් අයින් කරගන්න දෙවියන් වහන්සේට කියලා දෙවියන් වහන්සේ ඔබට දී තිබෙන පවුලේ සැබෑ ආදරය, සැබෑ සෙනෙහස,
සැබෑ බැඳීම රැක ගන්න. ඒක දෙවියන් වහන්සේ ඔබට වැරදිලා තිබුණත්, ඔබට අතීතයේ වැරදිලා තිබුණත්, ඔබ වෙන ඇබ්බැහිකමකට යොමු වෙලා තිබුණත්, ඒත් දෙවියන් වහන්සේ ඔබට කරුණාව දක්වලා ස්ත්‍රිය සහ පුරුෂයා අතරේ එම බැඳීම, ප්‍රේමය, ඒ සෙනෙහස ගොඩනගලා තිබෙනවා. ඒකට ගරු කරන්න, ඒ රැක ගන්න, ඒක දරුවන්ටත් පෙන්වන්න, උගන්වන්න, දරුවන් කුඩා කල පටන් රැක ගන්න කියලා නැවත නැවත සුද්ධාත්මයන් වහන්සේ නුඹලට කියනවා. රැකගනිල්ලා, මගේ දරුවන්ව රැකගනිල්ලා, විවාහය දක්වා ඔවුන්ව නිසි මඟ පුහුණු කළා රැක ගැනීමේ වගකීම නුඹට දුන්නා කියලා දෙවියන් වහන්සේ දෙමව්පියන්ට කියනවා. හලෙලූයා, හලෙලූයා, හලෙලූයා. ආදරේ කළා ජීවිතේ පුදා, මා මෙතරම් වටිනවද කියා හදවතට දැනුණා. දෙවියන් වහන්සේ ප්‍රේමයේ උල්පත, ඒ ආදරය උන්වහන්සේ ලබා දෙනවා. ඔබට කොච්චර වැරදිලා තිබුණත් ඔබේ පවුල තුල ඒ සෙනෙහස, ඒ ආදරය දෙවියන් වහන්සේ ගොඩාක් අයගේ පවුල්වල ගොඩනගලා තිබෙනවා දැනටමත්. ඔබ උන්වහන්සේත් එක්ක එකතු වුණොත් ඔබේ පවුල තුල ඒ බැඳීම දෙවියන් වහන්සේ ගොඩනගනවාමයි. ඔබට වැරදිලා ඇති, ඔබ ඇබ්බැහි කම් වලට වැටිලා ඇති. ඒත් දෙවියන් වහන්සේ ස්වාමි පුරුෂයා සහ බිරිඳ අතර ගොඩනගන්නට යන ඒ ප්‍රේමණීය සැබෑ ආදර සම්බන්ධතාවය බිඳවට්ටන්නට වෙන කිසි බලයකට හැකියාව නැහැ. ඒව වැටෙන්නේ ඔබ මානසික තෘෂ්ණාවලට ඉඩ දීලා මේ 7 වන පනස කඩ වෙන්න ඉඩ දුන්නොත්. දැන් තේරුම් අරගෙන දෙවියන් වහන්සේ දුන්න සෙනෙහස රැක ගන්න, දරුවන්ව ගොඩනගන්න. ඔබට নমස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට ස්තුති කරනවා දෙවි පියාණන් වහන්සේ. මේ මොහොතේ අපි ඔබගේ අති ශුද්ධ පාද පාමුලට පැමිණෙනවා ස්වාමිනී. අපට ලබා දුන් වග පෙන්වීම ගැන ස්තුති කරනවා. මේ කාලය දෙවියන් වහන්සේට බාර කරලා මේ වචනය ගැන ස්තුති කරලා අවසන් කරලා යාඥා කරනවා. ජීවමාන දෙව් පියාණනි, ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. අද දවස ගැන, මේ කාලය ගැන ස්වාමීනි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අප සෑම කෙනෙක්ටම මේ උදෑසන ඔබ වහන්සේකට එක්වෙන්න මේ දීලා තියෙනා වූ අවස්ථාව ගැන ඔබට ස්තුතියි ස්වාමීනි. ඒ වගේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේට අපි බාර වෙන හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ ආලේපලත් දේව පුත්‍රයා තුලින් අපට දුන්නා වූ මේ වචනය ගැන ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි දෙව් පියාණනි. ඔබ වහන්සේ අප හැම කෙනෙක්ටම උදව් කරන්න අපගේ වැරදි මාර්ග සකස් කරගනිමින් මේ වැරදි සම්බන්ධතා, වැරදි ලිංගික සම්බන්ධතාවල්, ඒ ඔබ වහන්සේ ඉදිරියේ අපවිත්‍ර වූ සම්බන්ධතාවල් වලින් නිදහස් වෙලා ඔබ වහන්සේගේ ශුද්ධ මාර්ග තුල ගමන් කරන්නට අවශ්‍ය කරුණාව අප කෙරේ නිදහස් කරන්නට කියලා ඉල්ලනවා ස්වාමීනි. අප සෑම කෙනෙක්ටම වැරදිලා තියෙනා වූ තැන් නිවැරදි කරගනිමින් ඔබ වහන්සේගේ සැබෑ වූ අනපනත් තුල, කැමැත්ත තුල අපගේ ජීවිත ගොඩනගා ගන්නට අවශ්‍ය දිව්‍යමය මඟ පෙන්වීම, කරුණාව අප සෑම කෙනෙක් තුලම තබන්ට කියලා ඉල්ලනවා දෙවියන් වහන්සේ. අලිහිරත කහක බෂිරාතල හරිකිතා මාරසෝගාර හලීද බරක්කිෂාරයි ඉග්‍රාතහ සාෆාල හල්ලිකාදම් හාරකු බෂාරි කීදල බස්සයි. දෙවියන් වහන්සේ යම් කෙනෙක් දුර්වලව සිටිනවද ස්වාමිනී, ඒ හැම ජීවිතයක්ම ඔබ වහන්සේ හස්තයට බාර කරනවා. ඔබ වහන්සේ ඉදිරියේ පසුතැවි ඔබ වහන්සේට කීකරුව ඒ වැරදි මාර්ග නිවැරදි කරගන්නට අවශ්‍ය මඟ පෙන්වීම, කරුණාව ලබන්නට ඔවුන්ගේ හදවත් පිළියෙල කරන්නට කියලා ඉල්ලනවා ස්වාමීනි. අන්තර්ජාලය ඔස්සේ පසුව මේ හා සම්බන්ධ වෙන්නා වූ සෑම කෙනෙක්ගේම ජීවිතද බාර කරන ඔවුන්ගේ ජීවිතවලට අවශ්‍ය පරිවර්තනය, වෙනස ඔබ වහන්සේගේ වචනය ඇසීම තුළින් වගේම ඒ ජීවිත ඒවල් ක්‍රියාවට නැංවීම තුළින් ගොඩනගා ගන්නට අවශ්‍ය කරුණාව, මඟ පෙන්වීම හැම කෙනෙක්ගේම ජීවිත මත ඔබ වහන්සේ නිදහස් කරන්නට කියලා ඉල්ලනවා දෙවියන් වහන්සේ. මේ සෑම කෙනෙක්ගේම ජීවිත ඔබ වහන්සේගේ හස්තයට බාර කර කැප කරනවා ස්වාමීනි. මේ දවස මුළුල්ලේ ඔබ වහන්සේගේ මාර්ග තුල සිටමින් ඔබ වහන්සේගේ කැමැත්ත කරන්නට, ඔබ වහන්සේගේ ස්වරූපයට මාරු වෙන්න අප හැම කෙනෙක්ගේම ජීවිත ඔබ වහන්සේ ස්පර්ශ කරන්න ස්වාමීනි. මුළුමනින්ම ඔබ වහන්සේගේ හස්තයට මේ සෑම කෙනෙක්ම බාර කරනවා, කැප කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්.
Amen. 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 ආමේන්. Pastor, thank you. ජේසු පීඨයි සියලු Yesu දෙනාටම pitai, siru ජේසු dinadama පීඨයි. Yesu pitai. Amen.